අයිබන් පුතේ සුදු දැසනක් සියලු දෙනාට අද අපි 2023 පන්තියේ තුන්වෙනි කණ්ඩායමේ තුන්වෙනි දිනේ අද බ්‍රහස්පතින්දා දවසේ අපි මේ මාසෙට පටන් ගන්න බ්‍රහස්පතින්දා පළවෙනි දවස. හොඳයි අද අපි සාකච්ඡා කරන්නේ පහුගිය සතියේ කතා කරපු මාතෘකාවේ එහෙම නැත්නම් අපි එන්ජිම ගැන කතා කරමින් හිටියේ එතකොට ගිය සතියේ අපි ඔයගලන්ට සාකච්ඡා කරනකොට කතා කරා එන්ජිම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. right ඕනම එන්ජිමක් ඩීසල් එන්ජිමක් වෙන්න පුළුවන් පෙට්‍රල් එන්ජිමක් වෙන්න පුළුවන් ඕනම එන්ජිමක් අපි එන්ජිම ගත්තොත් මේ විදිහට එන්ජින් ප්ලේට් එක එමගින් බ්ලොක් එක සහ සම්ප් එක මේ තමයි කෙටියෙන් හඳුන්වන විදිය. කෙටියෙන් හඳුන්වන්න. අපි සිංහලෙන් මේක කියනවා නම් අපි මේකට කියනවා එන්ජින් හිස කියලා. එන්ජින් හිස ඊළඟට එන්ජින් බඳ සහ තෙල් දෙන. right තෙල් දෙන කියන කොටස්. එතකොට එන්ජින් හිස බඳ සහ තෙල් දෙන. right දැන් මෙතන අපි මුලින්ම සාකච්ඡා කරන්න පටන් ගන්නෙ එන්ජින් හිසේ ඉඳලා එන්ජින් හිස සහ බඳ තෙල් දෙන කියන එක. ඒකට හිසේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක. මාතෘකාව විදිහට ලියා ගන්න. මාතෘකාව විදිහට ලියා ගන්න. එන්ජිමේ ක්‍රියාකාරීත්වය සඳහා එන්ජිමේ ක්‍රියාකාරීත්වය සඳහා දායක වන ප්‍රධාන සංරචක. එන්ජිමේ ක්‍රියාකාරීත්වය සඳහා දායක වන ප්‍රධාන සංරචක. පළවෙනි එක එන්ජින් හිස. එන්ජින් හිස. එන්ජින් හිස right දැන් ඔයගලන්ට මේ පෙන්නන්නේ මෙතන රූප සටහනෙන් පෙන්නනවා එන්ජින් හිසක කොටස්. එන්ජින් හිසක කොටස් පෙන්නනවා. දැන් එන්ජින් හිසක් කිව්වහම පුතේ මේ එන්ජින් කියන්නේ තාම සංකීර්ණ ව්‍යුහයක්. මේ එන්ජින් හිස කියන්නේ එන්ජින් එකේ ඉහළින්ම තියෙන කොටස. දැන් මේ කොටසක් ගත්තාම මූලිකවම එන්ජින් එකේ හිසේ කොටසට අමතරව එන්ජින් එකේ හිස වැහෙන්න තව කොටසක් තියෙනවා. හිස ආවරණය කරන. අපි ඒකට කියනවා මේ හෙඩ් කවර් එක කියලා. එහෙම නැත්නම් ටැපඩ් කවර් කියලා කියනවා මේක. මේකේ පෙන්නලා තියෙන ඔයගොල්ලෝ රූප සටහන බලන්න මම කර්සර් එකෙන් පෙන්නන්නම්. මේ තියෙන්නේ වැල් කවර් කියලා පෙන්නලා තියෙන්නේ. right මෙන්න මේ කොටස තමයි එන්ජින් එකක හිස ආවරණය කරලා තියෙන කොටස. පැහැදිලිද? එතකොට මේක එන්ජින් එක හිසත් එක්ක සම්බන්ධ කරනකොට මෙතන මේ කහ පාටින් වගේ පෙන්නලා තියෙනවා වැල් කවර් ගෑස්කට් කියලා එකක්. වැල් කවර් ගෑස්කට්. වැල් කවර් ගෑස්කට් කියන්නේ පුතේ දැන් මෙතන මේ කොටසේ තෙල් නැහැ ඇත්තටම. ස්නේහක තෙල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ ටිකේ. නමුත් මේකේ මේ ඇතුළේ ඇතිවෙන මේ සම්පීඩිත වායුන්
ඒ වගේ දේවල් පිටතට නිකුත් වීම සමහර අවස්ථාවල සමහර තෙල් මේ වලාවන් විදියට තෙල් වල කොටස් උෂ්ණත්වයත් එක්ක මෙන්න මේ වගේ දේවල් පිටතට කාන්දු වීම වළක්වන්න තමයි මෙන්න මේ වැල් කවර් එක දාලා තියෙනවා. ඒ කියන්නේ වැල් කවර් එකට තියෙන ගෑස්කට් එක දාලා තියෙන්නේ මේක. ගෑස්කට් එකක් කියලා කියන්නේ මතක තියාගන්න ගෑස්කට් එකක් කියලා කියන්නේ අපි මේ මුද්‍රාවක්. මොකද්ද? ගෑස්කට් එකක් කියලා කියන්නේ මුද්‍රාවක්. දැන් යම් ව්‍යුහයන් දෙකක් එකට සම්බන්ධ කරනකොට ඒ ව්‍යුහයන් දෙකේ ක්‍රියාකාරීත්වයේ අභ්‍යන්තරයේ ඇතිවන සම්පීඩිත වායු තෙල් වර්ග පිටතට ගමන් කිරීමත් පිටත තියෙන වායුන් ඇතුළට ගමන් කිරීමත් මේ හරහා නවතිනවා. ඒකට ගෑස්කට් එකේ ප්‍රධාන කාර්ය වෙන්නේ ඒක. ඒකට ගෑස්කට් එන්ජින් එකේ විවිධ තැන්වල ගෑස්කට් තියෙනවා. ඒකට මේ වැල් කවර් එකටත් ගෑස්කට් එකක් තියෙනවා. මේක බොහෝ වෙලාවට රබර් ගෑස්කට් එකක්. රබර් වලින් නිෂ්පාදිත ගෑස්කට්. රබර් කිව්වම සාමාන්‍ය තත්ත්වෙ නෙමෙයි. දැන් මේ වගේ එන්ජින් එකක් රත් වෙන තැනක් නේ. ඒ රත් වීමට ඔරොත්තු දෙන විදිහේ ගෑස්කට් කවර් එකක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ මොනවද තියෙන්නේ මේ හෙඩ් එක ඇතුලේ. හෙඩ් එක ඇතුලේ තියෙනවා වැල්ස් තියෙනවා. වැල් වල ක්‍රියාකාරීත්වය. සිලින්ඩර් හෙඩ් එක ඇතුලේ සිදුවෙන ප්‍රධාන දේ වැල් වල ක්‍රියාකාරීත්වය මේක ඇතුලේ සිදු වෙනවා. ඒතකොට වැල් කියලා කියන්නේ කපාට කියන ඒවා. රයිට් කපාටයන් කියන ඒවා මේක ඇතුලේ තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඒ වැල්ව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන කපාට සඳහා තියෙන මේ සිදුරු රයිට් ඒවා අපි බෝර් කියලා කියනවා. මේ බෝර් එකක් කියලා කියන්නේ කුහරයක් කියන අදහස්. කුහරයන් තියෙනවා. ඊළඟ තෙල් ගමන් කරන්න මාර්ග තියෙනවා. ඊළඟට ජලය ගමන් කරන්න මාර්ග තියෙනවා. මේ ඔක්කොම මේ කොටස ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව හෙඩ් එකට පිටින් වෙනම තියෙන ඔයගලන්ට මේ රූප සටහන පේන එක පැත්තක කළු පාටෙන් අනිත් පැත්තේ ඇෂ් කලර් නැත්නම් අලු පාටින් පෙන්නලා තියෙනවා. ඒකට දාලා තියෙනවා එක්සෝස් මැනිෆෝල්ඩ්. මේ පැත්තේ දාලා තියෙනවා ඉන්ටේක් මැනිෆෝල්ඩ් කියලා. හරි. එක්සෝස් මැනිෆෝල්ඩ් එකයි ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකයි දෙකක් මෙතන පෙන්නලා තියෙනවා. මේ තියෙන ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක. හරි. මෙතන තියෙන එක්සෝස් මැනිෆෝල්ඩ් එක. මැනිෆෝල්ඩ් එකක් කියන්නේ මොකක්ද? මැනිෆෝල්ඩ් එකක් කියලා කියන්නේ මේ නල හමුව කියලා කියන්නේ. ඒ කියන්නේ නල හමුව කියන්නේ නල ගොඩක් එකට එකතු කරන තැන. මොනවද මේ නල? දැන් නල ගොඩක් එකට එකතු කරන තැන නල හමුව කියලා කියන්නේ. එතකොට නල මොනවද මේකේ තියෙන්නේ? එකක් තමයි චූෂණ නල කියන්නේ. චූෂණ නල කියලා කියන්නේ දැන් එන්ජිමේ දහනය සඳහා අවශ්‍ය වන බාහිර වායු වලින් ගන්න වාතයත් පෙට්‍රල් එන්ජිමක නම් පෙට්‍රල් මිශ්‍රණයක් එකට මිශ්‍ර වෙලා කාබුරේටර් ඉඳලා ගමන් කරන මේ නල හමුව හරහා තමයි දහන කුටීරයට එන්නේ. ඒතකොට ඒක ඇතුළු කරවන්නේ මෙන්න මේ එන්ජින් එක හිස හරහා. හිසේ වැල්ව හරහානේ සම්බන්ධ කරවන්නේ. හිසේ වැල්ව හරහා සම්බන්ධ වෙනකොට මේ හිසට තමයි මේ දෙපැත්තෙන්ම මේ නල හමු දෙක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට දැන් මතක තියාගන්න පුළුවන් එන්ජින් හිසට නල හමු දෙකක් සම්බන්ධ වෙනවා. එක නල හමුවක් තමයි ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක. ඒ කළු පාටින් පෙන්නලා තියෙන එක. ඒකට අපි කියනවා චූෂණ නල හමුව. චූෂණ නල හමුවේ මොකද්ද වෙන්නේ? පෙට්‍රල් ඉන්ධන වගේ දේවල් ඊළඟට වාතය මේ ඔක්කොම ඇතුළු වෙන්නේ මේ නල හමුව හරහා. එතකොට මෙතෙන්දි වෙන්නේ තනි එකකින් ඇවිල්ලා අර සිලින්ඩර් බෝරයක් එන්ජින් බඳේ තියෙන බෝර ප්‍රමාණයට අවශ්‍ය වෙන විදිහට හෙඩ් එකේ තියෙනවා කුහර වැල්ව තියෙනවා. ඒකට අවශ්‍ය වෙන අපි හිතමු පිස්ටන් 4ක් තියෙන එන්ජිමක් කියලා හිතමු. ඒ කියන්නේ සිලින්ඩර් බෝර 4ක් තියෙන එන්ජිමක නම් මේ වගේ කවුළු 4ක් තියෙනවා. දෙකක් තියෙන එක නම් කවුළු දෙකක් තියෙනවා. එතකොට මේ වගේ නලහමු දෙකක් 4ක් මේ ආදි වශයෙන් නලහමු ඔක්කොම එකට එකතු වෙන තැන තමයි චූෂණ නලහමු. පැහැදිලිද? ඒක එක එකකින් ඇවිල්ලා ඔක්කොම වෙන් වෙන්ව තැන් තැන් වලට බෙදා හරිනවා මේකේ. එතකොට පිටාර නලහමුව ගත්තොත් එක්සෝස් මැනිෆෝල්ඩ් එක ගත්තොත් ඒකත් මේක එක පැත්තකින් සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන එකේ මොකද්ද වෙන්නේ? දහනය සිද්ධ වුණාට පස්සේ එන්ජින් ඇතුලේ ඒ දහණයෙන් පිට වෙන විමෝචක වායු. දහණයෙන් පිට වෙන දුම. මෙන්න මේ දුම පිට වෙන්නේ අර සිලින්ඩර බෝර වලින් වෙන වෙන දුම. වැල් වලින් අරගෙන එකට එකතු කරලා දුම් බටෙන් එළියට මුදා හැරීම එතන සිද්ධ වෙනවා. එහෙනම් දැන් අපිට
මතක තියෙනවා මේ හෙඩ් එකේ මෙන්න මේ කොටස් තියෙනවා. හෙඩ් එකේ උඩින් තියෙනවා කවර් එකක්. මේකේ තියෙනවා වැල්ව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන බෝර සහ ඒ කොටස් ටික තියෙනවා. ඊළඟට මේකට සම්බන්ධ වෙලා තියෙන එක පැත්තකින් චූෂණ නලාමුව අනිත් පැත්තෙන් පිටාර නලාමුව. චූෂණ නලාමුව කියන්නේ දහනය සඳහා අවශ්‍ය කරන වාතය, පෙට්‍රල් වගේ දේවල් ඇතුළු කරන පැත්ත. පිටාර නලාමුව කියලා කියන්නේ දහනය සිදු වුණාට පස්සේ විමෝචක වායු මුදා හැරෙන පැත්ත. right ලියාගන්න sorry මාතෘකාව ලියන්න. අපි මේවා ලිව්වේ නෑ නේද? මේ විස්තර ලිව්වේ නෑ නේද? එන්ජින් හිස්ස ගැන විස්තර වෙනම ලිව්වේ නෑ නේද? එන්ජින් හිස්ස ගැන විස්තර ලිව්වද? නෑ right හරි. එහෙනම් අපි දැන් අද දවසේ එන්ජින් එක ගැන එන්ජින් හිස්ස බඳ සම්ප් එක මේ විදිහට ඒ කොටස් ටික ලියාගෙන යනවා. right. එහෙනම් ලියන්න එන්ජින් හිස්ස. හරි. sorry චීනත් චට්ටි ලෝහයෙන් ලියාගන්න. චීනත් චට්ටි ලෝහයෙන් චීනත් චට්ටි ලෝහයෙන් වාතු කර චීනත් චට්ටි ලෝහයෙන් වාතු කර ඇති අතර එන්ජින් ඇලුමිනියම් මිශ්‍ර ලෝහය යොදා එන්ජින් හිස්ස නිර්මාණය කර ඇත. එන්ජින් හිස්ස නිර්මාණය කර ඇත.
right ලියා ගන්න අපව මුලින් ඉඳලා සමහරට ඇහුන්නේ නැහැ කියනවා. දැන් පහුගිය සතියේ දෙකේ පළවෙනි සතියයි දෙවෙනි සතියේ වීඩියෝස් මේ වෙනකොට දාලා තියෙනවා. සමහර අය මට ඉන්බොක්ස් කරලා තිබ්බ වීඩියෝ දැම්මේ නැහැ කියලා. මේමයි තනි තනිව කාටවත් දාන්න නැහැ වීඩියෝස්. ඒ වීඩියෝ දාන්නේ පස්සේ. මේ මාසේ අපි ගෲප් එකට දාලා තියෙනවා. තාමත් දාලා තියෙනවා. පළවෙනි වීඩියෝ එකයි දෙවෙනි වීඩියෝ එකයි. ඉතින් ගෲප් එකට ගිහිල්ලා ගෲප් එක බලන්න නැතිනම් තනි තනිව කිසිම කෙනෙක්ට අපි වීඩියෝස් සහ එහෙම නෝටිස් දාන්නේ නැහැ. නොටිෆිකේෂන්ස් මොනක්වත් දාන්නේ නැහැ. සියලුම කාරණා සාකච්ඡා කරන්නේ ගෲප් එකේ. එතකොට groups තුනක් තියෙනවා. එකක් තමයි Telegram group එක තියෙනවා. ඊළඟට අපි WhatsApp group දෙකක් තියෙනවා. සියොන් එකට වෙනම group එකක් තියෙනවා. වෙනත් පන්ති වල ළමයින්ට වෙනම group එකක් තියෙනවා. එතකොට group තුනක් තියෙනවා. මේ තුනේම එකම කරුණ දානවා. හරි? ඒක නිසා මේ Tamante එව්වේ නැහැ කියලා වෙනම මට එහෙම ක්‍රමයක් නැහැ. Tamante තනියෙන් එවන්නේ. තනියෙන් එවන විදිහක් අපි වෙනම දානවා. දැම්ම නෙවෙයි පළවෙනි මාසේ විතරක් අපි මේ විදිහට පොදුවේ දාන ඔක්කොටම බලන්න. සියලුම ළමයින්ට බලන්න දානවා. ගොඩක් ළමයි බලලා තිබ්බා. එහෙම බලන්න බැරි වුණ කවුරු හරි ඉන්නවනම් නැවත බලන්න. හරි? ඒක පන්තියට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා ඒ අදාළ වීඩියෝස් ටික බලලා ඉන්න. ඒක නිසා මේ තව දෙයක් තමයි මේ අපි මේ ඔයගලන්ට කතා කරන්න මියුට් කරලා තියෙන්නේ මොකටවත් නෙමෙයි. ඔයගොල්ලෝ මේ පන්තියේ මේ ශබ්දබද්ධ කරන ප්‍රමාණය වැඩි. ඒක නිශ්ශබ්ද වුණොත් අපි මයික් ඕන් කරන්න දෙනවා ඔයගලන්ට. ප්‍රශ්න අහන්න කතා කරන්න මයික් ඕන් කරන්න දෙනවා. නමුත් ආරම්භයේදී වෙන පන්ති වල නැති විදිහේ ශබ්දබද්ධ ටිකක් ඔයගලගේ පන්ති තියෙන හින්දා අපි මයික් මූව් කරලා තියෙනවා. හරි? ඒකත් මතක තියාගන්න. ඒ මයික් ඔයගොල්ලෝ ශබ්දබද්ධ නැතිනම් අපිට මයික් ඕන් කරන්න පුළුවන්. එතකොට ළමයින්ට මයික් අපිට කතා කරලා සාකච්ඡා කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මීට කලින් දැන් ඔයගොල්ලෝ පන්තියට කලින් තිබුණේ පුතේ 2023 පළවෙනි කණ්ඩායම. ඒ පන්ති අපි මයික් එක ඔෆ් කරන්නේ නැහැ. මයික් එක දාලා තියෙන්නේ ළමයින්ට ප්‍රශ්න අහන්න ඕන විදිහට. දෙවෙනි කණ්ඩායමෙත් මයික් එක දාලා තියෙනවා. තුන්වෙනි කණ්ඩායමේ ඔයගොල්ලෝ ශබ්දබද්ධ කරන පළවෙනි දවසේ ඉඳලා. ඒ නිසා අපි මයික් මූට් කරලා තියෙනවා. chat වලට විතරයි දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මයික් ඔන් කරන්න දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ශබ්දබද්ධ නොකරනවා. ඉතින් අපි දෙවෙනි මාසේ පළවෙනි මාසේ ඒක නිසා අපි මේ தත්ත්වය ඔයගොල්ලෝ පාලනය කරගන්නකම් අපි මයික් මූට් කරලා තියලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝගේ අපි බලනවා ඔයගොල්ලෝ ශබ්දබද්ධ කරන්නේ නැතිනම් මයික් එක ඔන් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපිට මයික් එකෙන් හැමෝටම පාසුකම් නැතත් පාසුකම් තියන අයට පුළුවන් මයික් එකෙන් කතා කරලා ප්‍රශ්න අහන්න. හරි? මටත් ලේසි එහෙම කරන එක. හරි? මම අද දවසේ උනම් ඔයාලට මයික් එක දාන්නම්. හැබැයි ඔයගොල්ලෝ ශබ්දබද්ධ කළොත් මම මයික් එක මූට් කරනවා. ඒකයි කොන්දේසි. හරි? මෙමය කැඩි කැඩි ඇහෙන එක පුතේ එක්කෙනෙකුට ඇහෙනවට කැඩි කැඩි ඒක ඔයාගේ ෆෝල්ට් එකක්. එහෙම නැත්නම් මේ සාමාන්‍යයෙන් ගත්තොත් කැඩි කැඩි ඔක්කොටම ඇහෙනවා නම් තමයි මේ අපේ ගැටලුවක් ඇති වෙන්නේ. ඔක්කොටම කැඩි කැඩි ඇහෙන්නේ නැහනේ. කෙනෙකුට නේ ඇහෙන්නේ. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. හරි? එහෙම ඔක්කොටම ඇහෙන්නේ නැත්නම් කියන්න. ඒත් අපිට පුළුවන් අපේ මේක මාරු කරන්න. හැමෝටම ඇහෙන්නේ නැත්නම් කියන්න. right දැනුත් හරියද බලන්න. දැනුත් එහෙම ප්‍රශ්නයක් තියෙනවද බලන්න. තාම කැඩි කැඩි ඇහෙන්නේ තාම මම කතා කරලේ නෑ හොඳේ. කතා කරනකොට බලන්නකෝ ඇහෙනවද කියලා. කැඩි කැඩි.
right තියාගන්න චීන අපව මුලින් ඉඳලා මම කියන්න සමහරට වුණ නැහැ කිව්වනේ චීනච්චටි ලෝහයෙන් වාතු කර ඇති අතර චීනච්චටි ලෝහයෙන් වාතු කර ඇති අතර ඇලුමිනියම් මිශ්‍ර ලෝහය යොදා නිෂ්පාදනය කර ඇත ඇලුමිනියම් මිශ්‍ර ලෝහය යොදා නිෂ්පාදනය කර ඇත යන සිලින්ඩර බඳක ඉහළ කොටස සිලින්ඩර බඳක ඉහළ කොටස ආවරණය වනුයේ සිලින්ඩර බඳක ඉහළ කොටස ආවරණය වනුයේ මෙම සිලින්ඩර හිසෙනි සිලින්ඩර බඳක ඉහළ කොටස ආවරණය වනුයේ සිලින්ඩර බඳක ඉහළ කොටස ආවරණය වනුයේ මෙම සිලින්ඩර හිසෙනි චූෂණ හා පිටාර වැල්ව මෙය තුල චූෂණ හා පිටාර වැල්ව මෙය තුල ක්‍රියා කරනු ලබන අතර චූෂණ හා පිටාර වැල්ව මෙය තුල ක්‍රියා කරනු ලබන අතර දහන කුටීර චූෂණ හා පිටාර වායු මාර්ග ඊළඟට පුලිඟු පේනු අපි වල ඉංග්‍රීසියෙන් කියනවා ස්පාර්ක් ප්ලග් කියලා පුලිඟු පේනු එන්නේ පෙට්‍රල් වාහනවල පුලිඟු පේනු ඕ ඉන්ධන විදින පුලිඟු පේනු හෝ ඉන්ධන විදින ඉන්ධන විදින කියන්නේ ඉන්ජෙක්ටර් නොසල්ස් කියන ඒවා එන්නේ ඩීසල් වාහනවල දැන් ස්පාර්ක් ප්ලග් එන්නේ පෙට්‍රල් වාහනවල ඉන්ජෙක්ටර් නොසල්ස් එන්නේ ඩීසල් වාහනවල ඉන්ධන විදින තාප පේනු කියන්නේ හීටර් ප්ලග්ස් කියන ඒවා තාප පේනු මේවා ගැන අපි ඉස්සරහදී කතා කරනවා මේ පාඩම සම්පූර්ණයෙන් කතා කරගෙන යනකොට මේ දේවල් ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙයි දැනට වචන විදිහට දැනගන්න තියෙන දේවල් තාපපේනු තමා සවිකිරීමට කියන්නේ මේ හෙඩ් එක බ්ලොක් එකත් එක්ක හයි කරන්න ඇන දාන සිදුරු ඕනනේ ඒකට තමයි අපි කියන්නේ සවිකිරීමට සිදුරු
සවි කිරීමට සිදුරු තමා බඳ හා බඳ කියන්නේ එන්ජින් බඳ හා හිස සම්බන්ධ කිරීමටත් සලැඟිලි කඳ එකලස සලැඟිලි රොකරාම් කියනවා සලැඟිලි කඳ එකලස හා ටැපට් කවරය සම්බන්ධ කිරීමට ඇන තවුද සම්බන්ධ කිරීමට ඇන තවුද මෙහි සකස් කොට ඇත right දැන් නැවතත් මම පොඩ්ඩක් ආපහු හිස ගැන කතා කරන්න දැන් එන්ජින් එක ගත්තාම පුතේ එන්ජින් එක කියන්නේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා කියලා කිව්වා ඒකෙන් හිස කියන කොටස ඉහළින් පිටනවා කියලා කිව්වා බඳ මැද සහ තෙල් දෙන පහළින් එතකොට මේ හිසේ ගත්තොත් හිසේ ඉහළින් කවරයක් තියෙනවා කියලා කිව්වා ඒකට තමයි අපි කිව්ව වැල් කවර් නැත්නම් ටැපට් කවර් කියලා කිව්වා එතකොට ඒකේ තියෙනවා වටේ ගෑස්කට් එකක් ඊළඟ මේක ඇතුලේ තියෙනවා විශාල කොටස් සංඛ්‍යාවක් අපි කිව්වා. එතකොට මේකට තමයි චූෂණ නලහමුව සම්බන්ධ වෙන්නේ, පිටාර නලහමුව සම්බන්ධ වෙන්නේ මේකට. ඊළඟ මේකේ තියෙනවා හරි පෙට්‍රල් වාහන වල නම් ස්පාර්ක් ප්ලග් එක සම්බන්ධ ප්ලග් එක එන්න ඒවා තියෙනවා. මේවා මේ කොටස් දෙක සවි වෙන්න එන්ජින් එක බඳයි හිසයි සවි වෙන්න එන දාන්න සිදුරු තියෙනවා කියලා කිව්වා. ඊළඟට අපි කිව්වා මේකේ වැල් වැඩ කරන්නේ ඒවට කුවර තියෙනවා. තෙල් මාර්ග තියෙනවා. ජල මාර්ග තියෙනවා. ඊළඟට මේවට හීටර් ප්ලග් තාප පේනු වෙන්නේ. ඩීසල් වාහනයක නම් ඉන්ජෙක්ටර් නොසල්ස් මේ වගේ විශාල සංඛ්‍යාවක් විවිධ කොටස් එන්ජින් වර්ගය අනුව ඩීසල්ද පෙට්‍රල්ද කියන එන්ජින් වර්ගය අනුව මේකට මේ කොටස් සම්බන්ධ වීම සිද්ධ වෙනවා කියලා කිව්වා. right ඒකයි මෙතන තියෙන මේකේ තියෙන මූලික ව්‍යුහේ කොටස. ඒතකොට මේක නිෂ්පාදනය කිරීම ගැන කතා කරනවා. ඒකත් අපි කිව්වා මේක නිෂ්පාදනය කරලා තියෙන ඇලුමිනියම් මිශ්‍ර ඒ කියන්නේ එන්ජින් ඇලුමිනියම් කියන ලෝහ වර්ග මිශ්‍රණය. ඒ වගේම සමහර විට චීනක් චට්ටි කියන ඒවා මේ ඔක්කොම එකතු කරලා තමයි මේක මිශ්‍ර කරලා තියෙන්නේ. නිර්මාණය කරලා තියෙන්නේ. මේක තනි ඒකකයක් විදිහට හදලා තියෙන්නේ. තනි ඒකකයක් කියන්නේ මේක මම කලින් දවසේ කිව්වා වගේ වාස්තු කරලා නිර්මාණය කරලා බ්ලොක් එකක් හදලා බ්ලොක් එකට උණු කරලා වක් කරලා තියෙන්නේ. වක් කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. right. දැන් ඒ අපි කතා කරන්නේ හිස ගැන. right. අපි ඊළඟට බලමු එන්ජින් බඳ. මාතෘකාව ලියා ගන්න එන්ජින් බඳ. එන්ජින් බඳ අපි ඒකට කියනවා එන්ජින් බ්ලොක් කියලා. එන්ජින් බ්ලොක්. ඒ නැත්නම් සිලින්ඩර් බ්ලොක් එක කියලා කියනවා. එන්ජින් බ්ලොක්. right. ඒකේ රූප සටහන පෙන්නන්නම් ඔයගොල්ලන්ට බලන්න. right. තේරෙනවද දැන් මොකටම? right. දැන් මේ තියෙන්නේ බ්ලොක් එකක්. මේ තියෙන එන්ජින් බ්ලොක් එක. හොඳට බලා ගන්න. දැන් මෝටර් එක
විශාල කොටස් ප්‍රමාණයක් ඒ කියන්නේ එන්ජිමට අයිති වැඩිම කොටස් ප්‍රමාණය සවි වෙලා තියෙන්නේ මේකට. හෙඩ් එක කියන එක ගත්තොත් මේක උඩනේ තියෙන්නේ. හෙඩ් කවර් එක අර ඊතලයක් දාලා බෙරලා තියෙන එතන තමයි සිලින්ඩර් හෙඩ් එක සෙට් වෙන්නේ. ගෑස්කට් මේ එන්ජින් හෙඩ් ගෑස්කට් එක සෙට් වෙන්නේ එතෙන්. දැන් මේ එන්ජින් බ්ලොක් එක කිව්වම විශාල එකක් බර ව්‍යුහයක්. මේක ඇතුලේ තමයි ශක්තිය උත්පාදනය එන්ජිමේ ජව උත්පාදනය සිද්ධ වෙන්නේ මේක ඇතුලේ. පැහැදිලිද? ජව උත්පාදනය සිද්ධ වෙන්නේ මේක ඇතුලේ. එතකොට මේක ඇතුලේදී තමයි ශක්ති උත්පාදනය වෙලා ශක්තිය පරිවර්තනය වීමක් වෙලා ඒ ශක්තිය චලිතයන් විදිහට චලිත ස්වභාවය ඒ චලිත ස්වභාවයන් පවා වෙනස් වෙලා කරකවන රෝදවලට ඒ කියන්නේ රෝද ගත්තොත් එimhe අපි සමහරට වාහනේ පිටිපස්ස රෝද වෙන්න පුළුවන් නැත්නම් ඉදිරිපස්ස රෝද වෙන්න පුළුවන් මේ ඕනම රෝදයක් කරකවීම සඳහා මෝටර රථයට අවශ්‍ය කරන චලිත යාන්ත්‍රණය නිර්මාණය වෙන්නේ මේක. මේක හරිය අපූර්ව නිර්මාණයක්. මේක එක දවසකින් වෙච්ච එකක් නෙමෙයි. අර මං කිව්වා වගේ මුල්ම කාලේ මේ වගේ අභ්‍යන්තර දහන එන්ජින් තිබුණේ නැහැ. බාහිර දහන එන්ජින්කින් ශක්තිය නිපදවලා යාන්ත්‍රික ක්‍රියාවලියක් සිද්ධ වුණේ. නමුත් වර්තමානයේ වෙනකොට අති නවීන right ඒ කියන්නේ කාර්යක්ෂමතාවයේ පැත්තෙන් ගත්තොත් උපරිම මට්ටමට ළඟා වෙලා තියෙන කාර්යක්ෂමතාවය. ඒ වගේ අති නවීන එන්ජින් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ එන්ජින් බඳක මොනවද තියෙන්නේ? දැන් අපි දන්නවා හෙඩ් එක මේකට හයි වෙනවා කියන එක. right අපි බලමු රූප සටහනත් එක්කම හොඳින් බලා ගන්න මොනවා හරි තියනවා නම් අහන්න අනිවාර්යයෙන්ම. හරි? නොතේරෙන යමක් තියෙනවා නම් අහන්න. දැන් මම මේ කර්සර් එක ගෙනිල්ලා පෙන්නනවා ඔයගලන්ට. මේ තියෙන එන්ජින් එකේ එන්ජින් හෙඩ් එක හයි වෙන කොටස. හොඳට බලා ගන්න. මේ තියෙන්නේ මෙන්න මේ කොටසට අපි කියනවා එන්ජින් හෙඩ් එක හයි වෙන කොටස. මෙතෙන්ට තමයි පුතේ එන්ජින් හෙඩ් එක හයි වෙනකොට ගෑස්කට් එක එන්ජින් හිස ගෑස්කට් කියන කොටසත් සවි වෙන්නේ. දැන් ගෑස්කට් කියන එක දැන් කලින් තැනකත් ඇහුවා අපි. ගෑස්කට් එක කියන එක එතෙන්දී අපි කතා කළේ ගෑස්කට් එක කියලා කිව්වේ කොටස් දෙකක් අතරට යොදන මුද්‍රාවක් කියලා. මෙතෙන්දිත් එහෙමම තමයි. මෙතෙන්දිත් ඒ විදිහමයි මුද්‍රාවක් මොනවද දෙක අතරද මේක වෙන්නේ හෙඩ් එකයි බ්ලොක් එකයි අතර තමයි ගෑස්කට් එක තියෙන්නේ. ඒක දැනට එහෙම තියාගෙන ගෑස්කට් එක අපි වෙනම සාකච්ඡා කරමු. ඒ වගේම එන්ජින් එකේ බලන්න. ඔයගලන් පැත්තෙන් පේන ඔයිල් කූලර්ස් හරි ඊළඟට මෙතනින් ගත්තොත් එහෙම මේ මෙන්න මේ කොටස මේ තියෙන මේ කොටසට හයි වෙන එක තමයි මෙතන තියෙන්නේ. මෙතන ඔයිල් පම්ප් එක ටයිමින් ගියර් කවර්ස් ඒ කියන්නේ ටයිමින් මේ ඒ කියන්නේ අපි ඒවට කියන සිංහලෙන් කියන මුහුරක් ගියර කියලා. මේ මුහුරක් ගියර වල කොටස් එතන කියන වෝටර් පම්ප් එක මේ වගේ විශාල ප්‍රමාණයක් මේක ඇතුලේ දඟර කඳ කියන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ඊළඟ කෑම් ෂාෆ්ට් එක කැමි දණ්ඩ කියන එක පිස්ටන් නට් මේ වගේ විශාල කොටසක් මේක ඇතුලේ තියෙනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ තනි ඒකකයක් විදිහට. තනි ඒකකයක් කියලා කිව්වේ මේ සම්පූර්ණ එන්ජින් බ්ලොක් එක. එන්ජින් බඳ කියන එක අච්චුවක් හදලා ලෝහ උණු කරලා චීනච්චට්ටි විවිධ මිශ්‍ර ලෝහ උණු කරලා වක් කරලා හදලා තියෙනවා. ඒකට මේක තනි ඒකකයක් විදිහට හදලා තියෙනවා. මේක ඇතුලේ කුහර තියෙනවා. සිලින්ඩර් බෝර් කියන්නේ සිලින්ඩර බෝරේ සිලින්ඩර කුහර තියෙනවා. පිස්ටන් එක ක්‍රියාත්මක වෙයි. දඟර කඳ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක වැඩ කරන්න මැද තියෙන වෙනමම කුහර. කෑම් ෂාෆ්ට් එක තියෙන ඒවායි පල්ලෙහා කෑම් ෂාෆ්ට් තියෙන ඒකට වෙනම කුහර ටිකක් තියෙනවා. ඊළඟට තෙල් මාර්ග තියෙනවා. තෙල් ගමන් කරන්න. පල්ලෙහා තියෙන තෙල් දෙනනේ මේකට යටින් ඔය රූප සටහන් දෙන්න දෙන පල්ලෙහා තියෙන තෙල් දෙන. ඒතකොට තෙල් දෙනේ පල්ලෙහා මේ තෙල් ඉහළට යන්න තෙල් මාර්ග තියෙනවා. ඔක්කොම සිතුරු හැමතැනම තියෙනවා. ඒ තෙල් ගමන් කරන අවශ්‍ය උපාංග සංරචකයන්ට තෙල් ගමන් කරන තෙල් මාර්ග හදලා තියෙනවා. ඊළඟට ජල මාර්ග තියෙනවා. එන්ජින් එක අපි අර පද්ධති ගැන කතා කරනකොට මතක ඇති සිසිලනය කියන කොටස. සිසිලන කූලින් සිස්ටම් එක. මේ සිසිලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන ජලය මේ හැම සිලින්ඩර බෝරයක් හරහා සහ රත් වෙන ස්ථාන
මේක විතරක් නෙමෙයි මේ කොටසෙන් ඉහළට යන සිලින්ඩර් හෙඩ් එකේ මේ ජල මාර්ග තියෙනවා. එනම් තාම සංකීර්ණ view එකක්. මේව විතරක් නෙමෙයි ඊට අමතරව ඉහළ වැල්ව ක්‍රියාත්මක කරන්න. වැල්ව ක්‍රියාත්මකව හෙඩ් එකේ දැන් මේව කිව්වට ඔක්කොම මතක නෑ ඔයගලන්ට. දැනට අහගෙන ඉන්න මොනවද මේ කියන්නේ පුළුවන් තරම් මතක තියාගන්න. ඔක්කොම මතක තියාගන්න ඕනේ නෑ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ කියපු ඔක්කොම මතක හිටින්නේ නෑ. එහෙම වෙනවා නම් ඉතින් ඒක හොඳයි. එහෙම වෙන්නේ නෑ කාටවත්. හරි අමාරුයි. එහෙම නොවුනට ප්‍රශ්නකුත් නෑ. අපි පන්ති එක දවසක නෙවෙයි මම කොහොමද මාස ගාණක් මේ යන පාඩමක් කියන්නේ. ඉතින් අපි මෙතෙන්දි මේක අඳුන්වලා දෙනවා. අඳුන්වලා දීගෙන යනකොට තේරෙන්නේ නෑ සමහර ඒවා. සර් කියන මොනවද මගුල් මට නම් තේරෙන්නේ නෑ. එහෙමත් වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා තාම. මොකද සමහර විට මේ දේවල් එකවර නොතේරුණාට අපිට මේවත් එක්ක කොටස් සාකච්ඡා කරමින් ඉදිරියට යනකොට අන්න දැන් ටිකෙන් ටික තේරෙනවා. එහෙමයි මේ පාඩම තේරෙන්නේ. එහෙම නැත්නම් එක සැරේ ඔක්කොම තේරෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ කවුරුත් එන්ජින් ගලවලා එන්ජින් ඇතුළ බලලා නැහැ. මම හිතන්නේ සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් දැකලා ඇති. ඒ ඇරෙන්න බහුතරයක් එහෙම දැකලා නැහැ. ඒ හින්දා ඒක ගැටලුවක් නෙමෙයි. දැන් එහෙමනම් එන්ජින් එක ඇතුළේ තියෙන මේ කොටස් ටික ඔයගොල්ලෝ හැමෝටම මේකේ කුහර තියෙනවා. මෙන්න මේ වගේ විවිධ කොටස් තියෙනවා. මේවා ඇතුලේ ජලය ගමන් කරනවා, තෙල් ගමන් කරනවා, ඇතුලේ දහනය සිද්ධ වෙනවා, රත් වෙනවා. මෙන්න වගේ කතන්දර ගොඩාක් වෙන බව මතක තියාගන්න. ඒකට අවශ්‍ය කරන හැම කොටසක්ම මේක ඇතුලේ නිර්මාණය වෙනවා. ඉතින් එන්ජින් බඳ තමයි විශාලම කොටස. ඒක තමයි වැඩිම සංරචක ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ශක්තිය නිපදවන්නේ ඒකේ. ශක්ති චලිත පරිවර්තනය සිදු වෙන්නේ ඒක ඇතුළේමයි. දැන් එන්ජිම කියන්නේ අපේ වාහනයක ගත්තොත් තාම සංකීර්ණ අත්‍යවශ්‍යම අපේ හදවත කියලා කියන්නේ සාමාන්‍ය අපි කියන කාබියුරේටර් සහිත කොටසට ඒ හදවත වගේ කොටසක් තමයි මේක. අත්‍යවශ්‍යම කොටස. right? අපි එන එන්ජින් බ්ලොක් එක ගැන ලියමු. ඊට පස්සේ අපි එන්ජින් බ්ලොක් එකේ තියෙන මොනවද කියලා වෙනම සාකච්ඡා කරගෙන යනවා. හරි? right. ලියා ගන්න. දැන් ඔය අහලා තියෙන පෙට්‍රල් ප්‍රශ්න ඔක්කොම ඉදිරියේදී කතා කරනවා පුතේ. ඒවා පෙට්‍රල් ඉන්ධන පද්ධතිය වෙනකන් චුට්ටක් ඉවසගෙන ඉන්න එතකන් හරි. දැන්ම කතා කරන්න ගියොත් කතා කරන්න බෑ. ඒවා ලොකු ක්‍රියාවලියක්. මේ එක පුතේ කනවා මගෙන් එන්ජිම තියෙන ඉස්සරහා පෙට්‍රල් ටැංකිය තියෙන පිටිපස්සේ කොහොමද සර් ඉස්සරහට පෙට්‍රල් දැන් කොහොම කියලා දෙනවා. වෙනම තියෙනවා මෝටර අතේක ඉන්ධන සැපයුම් පද්ධතිය කියලා. ඉවසගෙන ඉන්න එතකන්. එතෙන්ට ආවම මේ ඔක්කොම කියලා දෙනවා. සම්පූර්ණයෙන්ම කොහොමද වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද යාන්ත්‍රණය කොහොමද මේවා ගිනි ගන්නේ ඔක්කොම පැහැදිලි කරනවා රයිට් දැන් අපි ක්‍රමයෙන් යමු දැන් මාතෘකාව ලියන්න එන්ජින් බඳ අපිට එක දවසක විදියට ඉගෙන ගන්නත් බෑ අපිට සෑහෙන මේ එන්ජින් එක සම්බන්ධව සහ මේ පද්ධති මම අර පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඔයගලන්ට දුන්නේ පුතේ ලිස්ට් එකක් ඔය ටික කතා කරන්න මම කියවන තාම අපි එන්ජින් එකේ මේ ක්‍රියාවලිය ගැන කතා කරන්න මේ මාසෙටත් මදි වෙනවා. හරි. මොකද මේක වේගෙන් ගිහලා වැඩක් නැහැ නේ පුතේ. ඔයාලට තීරණ විදිහට කියලා දෙන්න ඕනේ. ටිකක් මාසයක් විතර යනකොට ඔයගොල්ලෝ ටිකක් වැඩිට සෙට්. ඊට පස්සේ අපිට අන්න පුළුවන් කොටස් ටිකක් ස්පීඩ් කරලා යන්න. තාම අපිට එහෙම කරන්න බෑ. ඒ නිසා දවසකට තාම සීමිත කොටසක් ඉතින් බලන්න YouTube එකේ තියෙනවා විවිධ ඔටෝමොබයිල් ගැන රටේ නැති වීඩියෝස්. නිකන් තාම තේරෙන්නේ නැතුව නිකන් කියවල බලන්නේ මොනවද තියෙන්නේ කියලා. හරි. ඒක බැලුවට කමක් නැහැ. දැන් ඊට පස්සේ හැබැයි ගෙදරට කියන්න එපා මේ සර් කිව්වා YouTube එක බලන්න YouTube එකේ මට පැකේජ් එකක් දාලා දෙන්න. ඔව් පොල්ලා ඊට පස්සේ YouTube එකේම. ඒක නෙමෙයි මේ කියන්නේ. හරි. මේ කිව්වේ මේ විශේෂ අදාළ කරුණු බලන්න YouTube එකේ තියෙනවා කියන එක විතරයි කිව්වේ. අපි එහෙමනම් මාතෘකාව ලියන්නේ එන්ජින් බ්ලොක් මාතෘකාව එන්ජින් බ්ලොක් අද කට්ටිය ගොඩක් අඩුයි ක්ලාස් වෙනද පන්තිය දාපු එක සමහර අයට මතක නැද්ද එහෙම නැත්නම් දේවල් වල නැද්ද ඇවිදින්න ගිහිල්ලාද මොකද්ද දන්නේ නැහැ හැබැයි කොහොම වුණත් මතක තියාගන්න මේ පළවෙනි මාසේ අපි හැමෝටම වීඩියෝස් දෙනවා
වීඩියෝස් ටික හැම එකේම හැම දැන් අපි පළවෙනි වීඩියෝ එක අපි පබ්ලික් දාලා තියෙනවා. ඒවා අනිත් ඒවා ලිස්ටඩ් කරලා තියෙන්නේ. ලින්ක් එක දෙනවා. ලින්ක් එක තියෙන අයට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඊළඟ මේ මාසේ පුරාවට මේ විදිහට දෙනවා. ඊළඟ මාසේ ඉඳලා අපි ඒක සීමා කරනවා. සීමා කරලා පැමිණුම් නැති අයට ඉල්ලලා වීඩියෝස් වෙනම පුද්ගලිකව ඉල්ලන්න ඕනේ. ඉල්ලුවාම තමයි වීඩියෝ එක දෙන්නේ. එහෙනම් පොදුවේ ගෲප් එකට දාන්නේ නැහැ ඊළඟට. ලින්ක් එක දාන්නේ නැහැ ගෲප් එකට. අපි ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට ඕගොල්ලෝ හැමෝටම බලන්න පුළුවන්. ආවේ නැත්නම් බලන්න පුළුවන්. හැබැයි පොදුවේ දාන්නේ නැහැ. මේ මාසේ පමණයි මතක තියාගන්න පොදුවේ ගෲප් එකට ලින්ක් එක දාන්න. එතකොට ලින්ක් එකෙන් ඕනෙක් කෙනෙකුට ගිහලා බලතැයි. අර මාසවලදී අපි ඒක පැහැදිලිවම වෙන් කරලා දාන්න. තවත් දෙයක් කියනවා මම මැසේජ් එකක් දාලා ඇති. දැන් මම ඊයේද කොහෙද ඊයේ මම සියලු පෙර ආයතනයට ගියාම මට කාඩ් ඇවිල්ලා මෙච්චර ප්‍රමාණයක් කාඩ් ගිහිල්ලා කියලා මට පෙන්නුවා. ඒකට අපි ළඟ ලියාපදිංචිලා ඉන්නේ ඒකෙන් භාගයයි. 50 ගානක් ලියාපදිංචිලා ඉන්නේ. කාඩ් 90ක් විතර ගිහිල්ලා තිබ්බා එතන. ඒ ආයතනෙ විතරක්. අනිත් ආයතන වලයි ඔක්කොම මම දන්නේ කොච්චරද කියලා. දැන් අද 70 ගානයි සම්බන්ධ වෙලා ඉන්නේ පන්තියට. අනිවාර්යෙන් හැම කෙනාම මතක තියාගන්න පන්තියට දැන් ඇවිල්ලා ඉන්න අය ආපු නැතියටත් දැනුම් මේ සතිය ලබන සතුදා මේ ඉරිදා පන්තියට සහභාගී වෙනකොට හැම කෙනාම කාඩ් එක රෙජිස්ටර් කරගන්න. කාඩ් එක රෙජිස්ටර් කරගන්න ක්‍රමය මේකයි. කලින් මේක කියලා ඉන්නම්. කලින් සතියෙත් කිව්වා. හැම සතියෙම මේ පළවෙනි මාසෙම කියලා දෙනවා. ඔයාගේ කාඩ් එකේ ඉමේජ් එක. ඔයා පන්ති කාඩ් එක ගත්තානේ. පන්ති කාඩ් එකේ ඉමේජ් එක ෆොටෝ එකක් ගහලා right ඒ ෆොටෝ එක මේ ඒ ඉමේජ් එක නම හරි ඉමේජ් එක කාඩ් එකේ ඉමේජ් එක හරි නම පාසල මේ පළවෙනි සතියේ පළවෙනි මාසෙ විතරයි මේ විස්තර ටික ඕනේ ඊට පස්සේ ඕනේ නැහැ මේ නම පාසල ටික අනිත් මාසවල කාඩ් එකේ ඉමේජ් එක ගිහුවාම හරි නමත් එක්ක ඉච්චරයි නම පාසල ආයතනය ලියන්න ඕන මොකක්ද කියලා ආයතනය. ඒ අනුව ගෲප් එකට දාන්න. සියන ඔපෙරාද, පැනෝලද, රසන්නේද, සයන්ස් සෙන්ටර්ද මොකක්ද කියලා ආයතනය දාන්න ඕන. ඊළඟට 2023 3 කියලා දාන්න. නැත්තම් කොයි කණ්ඩායමද කියලා හොයාගන්න. ඉතින්ද හරියටම දාන්න මේක. සහ ID නම්බර එක. ID නම්බර එක දාන්න. ඔය ටික දාලා අපිට WhatsApp කරන්න 070යි 3යි 906යි 907ට මොකක්ද දෙවන්න ඕනේ කාඩ් එකේ ඉමේජ් එක ෆොටෝ එකක් ගහලා ඉමේජ් එක ගන්න නම පාසල ආයතන 2023 ID නම්බර එක මේ විස්තර ටික දාලා WhatsApp කරන්න අදම ඊට පස්සේ අපි අද දැම්මම ඒවලෙම බැලෙන්නේ අපි හන්දාවට හරි පිට උදේට හරි බැලෙනවා අද ආන දිනවල එහෙම උදේට බලලා අපි ඒගොල්ලන්ට ලින්ක් එක නැත්නම් ලින්ක් එක දෙනවා. එහෙම නැත්නම් අංකයක් දෙනවා මේකට. ලොගින් නම්බර එකක් දෙනවා. හැම කෙනාටම ලොගින් නම්බර එකක් දෙනවා. ඊට පස්සේ අපි පන්තියට ඇතුල් කරන්නේ අදාළ ලොගින් නම්බර එකත් එක්ක. ලොගින් නම්බර එක තියෙන්න ඕන ඇතුල් කරන්න. ඒ නිසා හැමදෙනාම පුතේ පැහැදිලිවම දැන් අනිත් පන්ති හැමෝම මේ ක්‍රමයට යනවා. සියලුම පන්ති මොකද අනවශ්‍ය පුද්ගලයන් පන්ති වලට ඇතුල් වීම වැළැක්වෙනවා. ඔය ඉඳලා හිටපු ගා සත්තු වෙනවා මේ පන්ති වල. හරි ඒ සත්තු වෙන එක වළක්වන්න අපිට ඕන කරන්නේ ඇත්තටම විනයව දැන් අපි සාමාන්‍ය ෆිසිකල් පන්තියෙදිත් එහෙමනේ අපි විනයවත් පන්තියක් තියෙන්න ඕන. අපි පන්තිය ඇතුලේ හොඳට ගුණාත්මක ඉගෙනීම් කටයුතු කරන්න ඕන. හැබැයි ළමයින්ට ස්ට්‍රෙස් එකක් නැති වෙන්න. ළමයින්ට යම් විදිහක ෆන් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ළමයින්ට ඉගෙනන්න ඕන කියන එකත් මේ හිර වෙලා තද වෙලා එහෙම උගන්වන්න බෑ. එහෙම ඉගෙන ගන්නත් බෑ. හැමෝම බොහොම රිලැක්ස් එකේ ඉගෙන ගන්න ඕන. ඒකට අවශ්‍ය කරන පරිසරය තියෙනවා. එතකොට මේ අනවශ්‍ය සත්තු අරෙමෙ අපේ පන්ති වලට එන්න ඕනේ නැහැ. එහෙනම් ඒක නවත්තන්න තමයි අපි මේ ක්‍රමවේදය අනුගමනය කරලා තියෙන්නේ. ඒ දැම්මත් එනවා. මම හිතන්නේ මගේ පන්තියටත් ආවා මේ මට මතකයි බානුසගේ පන්තියට ඇවිල්ලා දුන්නා. තවත් ගුරුවරු කීප දෙනෙක් හැමෝගෙම වගේ ওই වගේ එනවා. නිකන් එක එක જાති මිනිස්සු ඉන්නවා ඒවට. මිනිස්සුද කවුද මොනවද දන්නේ අපිට ඉතින් අදාළ නැහැ. නමුත් අපිට බාධාවක් නේ. ඒකින්ද ඒක අපේ පන්ති වල වෙන්න ඕනේ. එහෙනම් අපි අර නම්බර එක කාඩ් එක දැම්මම අපි දන්නවා අපේ පන්ති ඉන්නේ පන්තියට ආපු ළමයි විතරයි. නිසා අපි දන්නවා මේ ළමයි
අපිව හොයාගෙන ඉන්නේ අපෙන් හරියටම ඉගෙන ගන්න. හරි. අපේ සියනොපෙර ආයතනයේ ළමයි අපිව හොයාගෙන එන්නෙම අපෙන් හරියට ඉගෙන ගන්න. ඉතින් එහෙම ආපු ළමයි තමයි අර විදිහේ ප්‍රතිඵල දාලා තියෙන්නේ. හරි. ඉතින් ඒක අපි ඉදිරියට කරගෙන යන්න ඕනනේ පුතේ. ඒක කරගෙන යන්න නම් මේ විනය අපි හදාගන්න ඕන පන්තියේ. ඒ නිසා හැම පුතෙක්ම හැම දුවෙක්ම තමන්ගේ කාඩ් එකේ ඉමේජ් එක එක්ක නම පාසල ආයතනය 2023 ID නම්බර් එක මේ ටික දාලා එවන්න ෆස්ට් ටයිම් එවන අය. ඊට පස්සේ ඊළඟ මාසෙ ඉඳලා අපි කාඩ් එකයි තමයි දැම්මම ඇති. හැම මාසයකටම ඔයාට ලොගින් නම්බර් එකක් හම්බ වෙනවා. හරි දැන්ටත් හම්බෙච්ච අය ඇති 50 ගානකට අපි යවලා තියෙනවා. ඒ ලොගින් නම්බර් එක තාම අපි හරියට බලන්නේ නැහැ රීනේම් කළාද නැද්ද කියලා. අපි පන්ති ඔක්කොටම වෙනදලා වේටින් රූම් දාලත් නැහැ. ඉතින් ඉදිරියේදී වේටින් රූම් වැටෙනවා. ලොගින් නම්බර් එක දෙනවා ඇක්සස් දෙන්න. ඒ කියන්නේ ලොගින් නම්බර් එක තියන අයට විතරයි පන්තියට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පහසුකම් සියල්ල හදාගන්න. ඒ වගේම තමයි මතක තියාගන්න අපි මේ හැම එකක්ම කරන්නේ අපිට ගුණාත්මක වශයෙන් පන්තියක් කරගෙන යන්න අවශ්‍යතාවය නිසා. right? මතක තියාගන්න. right ලියා ගන්න සිලින්ඩර හිස් බඳ යන එකම කොටසක් ලෙස දැන් විස්තරය කියපු වෙලාවට තව පොඩි දෙයක් මතක් කරන්න. පුතේ ඔයගලන්ට මේ යම් යම් ගැටලු අවශ්‍යතාවයන් විෂය කර්ම සම්බන්ධ දේවල් සාකච්ඡා කරන්න මම දවස් දෙකක් දීලා තියෙනවා හැම පන්තියම ළමයින්ට. ඔයගොල්ලන්ටත් ඒ විදිහටම සෙනසුරාදා හවස් වරුව 12න් පස්සේ අඟහරුවාදා හවස් වරුව 12න් පස්සේ මගේ ෆෝන් නම්බර් එක මම ඔයගොල්ලන්ට දෙන්නම්. හරි මේ නම්බර් එකට මාත් එක්ක සාකච්ඡා කළ යුතු අධ්‍යාපනික කරුණු විෂය කරුණු සම්බන්ධව කියන්නේ නිබන්ධන වගේ දේවල් ලබා ගැනීම ඒවා කාඩ් සම්බන්ධ ඒවා නෙමෙයි අධ්‍යාපනික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මේ දවස් දෙක ඔයගොල්ලෝ හැමෝටම දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේවා තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් එහෙම නැත්නම් මේවා මොන හරි වලට අහගන්න යමක් තියෙනවා නම් එහෙම දේවල් තියෙනවනේ තියෙන්න පුළුවන් නේ ඕනම කෙනෙකුට. ඒකට මොකද දැන් අපි ලොකු ගැටලුවක ඉන්නේ අපි ඔයගොල්ලෝ අපි හම්බ වෙන්නේ නැහැනේ. ෆෝන් එකෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කෝල් එක ගන්න WhatsApp ගන්න ඕන විදිහේ WhatsApp වලත් මේක ඉන්නවා. මේ නම්බර් එක තියෙනවා. WhatsApp call එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් Messenger call එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය voice call එකක් ගන්න. ඔයගොල්ලන්ට අරගෙන මට කතා කරන්න. මම ඔයගොල්ලන්ට බිල ප්‍රශ්නයක් නම් මට ආපහු කතා කරන්න පුළුවන්. මම call එක ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නිසා මොනවා හරි මේ වගේ විෂය කරුණු සම්බන්ධව අම්මා තාත්තා කෙනෙකුට ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන් ඒ දවස්. හරි? ඒතකොට හැම අනිත් දවස්වල කතා කරන්න එපා කියලා ප්‍රධාන හේතුව තමයි පන්ති පැවැත්වෙන නිසා පන්ති සහ ලෙක්චර්ස් යනවා ඒ නිසා වෙලාවක් නැහැ. හරි? මේ දවස් දෙක වෙන් කරලා දෙනවා. හැබැයි ලබන සතියේ නම් මේ දවස් දෙකේ හවස් වරුවෙම තමයි කතා කරන්නේ. මොකද සෙමිනාර් එකක් කරනවා දිගටම. ඒ නිසා ලබන සතියේ මේ දවස් දෙකත් පොඩ්ඩක් ඒ ලබන සතිය සහ ඊළඟ සතියේ විතරයි. ඊට පස්සේ අපව සාමාන්‍ය විදිහට තියෙනවා. හරි? ඕනම කෙනෙක් කතා කරන්න විෂය කරුණු සම්බන්ධව මේ අපේ මේ විෂය තෝරා ගැනීම විෂය ඊටෙක් විෂය පිළිබඳව රැකියාව අවස්ථා ඊළඟට මේකෙන් මේ
මොනවා හරි තමන්ට පෞද්ගලිකව අහන්න තියෙන මේ සම්බන්ධව ගැටලු ඊළඟට දුල පුතාලා ඕගොල්ලන්ට තියෙන විෂය කරුණු සම්බන්ධව මෙතෙක් කරපු දේවල් පිළිබඳව මොනවා හරි තේරෙන්නේ නැති දේවල් සාකච්ඡා කරන්න ඕන අවස්ථාවක් තියෙනවා. හරි. ලියා ගන්න. එකම කොටසක් ලෙස චීනච්චට්ටි හෝ එකම කොටසක් ලෙස චීනච්චට්ටි හෝ වෙනත් මිශ්‍ර ලෝහ වලින් වාත්තු කර ඇත. වෙනත් මිශ්‍ර ලෝහ වලින් වාත්තු කර ඇත. දවස් දෙක අඟහරුවාදා සහ මට කතා කරන්න පුළුවන් දවස් දෙක අඟහරුවාදායි සෙනසුරාදායි. අපේ පන්ති තියෙන දවස් දෙක ඉරිදා සහ බ්‍රහස්පති. හරි. ඉරිදා රාත්‍රියේ 7 බ්‍රහස්පතිදා උදේ මේ වෙලාව 10 මාර සිට 12 මාර. කතා කරන්න තියෙන්නේ අඟහරුවාදා දවසයි සෙනසුරාදා දවසයි. වෙනත් මිශ්‍ර ලෝහ මගේ වාතු කර ඇත. වාතු කිරීමේදී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන්ද බෝරයන් කියන්නේ සිදුරු කියන එක උදේශය. කුහර කියන එක. හරි. ඒතකොට සිලින්ඩරාකාර කුහරයන් සිලින්ඩර බෝරයක් කියලා කියන්නේ. සිලින්ඩර බෝරයන්ද තමා දඟරකන්ද භ්‍රමණය සඳහා මව් බෝරයන්ද තමා කැමිදණ්ඩේ ක්‍රියාකාරීත්වය සඳහා කෑම් බෝරයන්ද තමා ජල කුහර අපිට ඉංග්‍රීසියෙන් කියන්නේ water jackets කියලා. ජල කුහර කියලා කියන්නේ ජල සිදුරු නෙමෙයි පුතේ. ජල කුහර විදියට තියෙන කුහර විදියට. ඒක ලොකුවට තියෙන්නේ මේ සිදුරු මේ නල මාර්ග නෙමෙයි තියෙන්නේ. jackets විදියට. ජල කුහර තෙල් මාර්ග නම් ගොඩක් වෙලාවට සිදුරු විදියට නල මාර්ගයක් තියෙනවා. තෙල් මාර්ග එන සවි කිරීමට සිදුරුද අවශ්‍ය පරිදි මම අප වාක්‍ය කියන මේ කියලා ඉවරන පස්සේ එනසවි කිරීමට සිදුරුද අවශ්‍ය පරිදි වාක්තු කර ඇත. මම අප වාක්‍ය කියන්නම්. දැන් ඒක කියන්නේ ඉස්සෙල්ලා පොඩි දෙයක් මතක් කරගන්න. හරි? මගේ වේගය වැඩි කියන එක මම පිළිගන්නවා. හරි? ඉතින් එහෙනම් සර් ඇයි වේගෙන් කියවන්නේ? නෑ එකක් පුරුද්දක්. හරි? මගේ දැන් අනිස්සරට වඩා චුට්ටක් වේගෙ වැඩි මම. ඒක පිළිගන්නවා මම. හරි? ඒක මේ පුළුවන් තරම් අඩු කරලා පුතේ මේ කියන්නේ. මොකද දන්නවද? දැන් මේක 2000 දැන් ඔයගොල්ලෝ 23 නේ. 23 පළවෙනි කණ්ඩායම, දෙවෙනි කණ්ඩායම, මේ තුන්වෙනි කණ්ඩායම. අර කණ්ඩායම් දෙක ගත්තොත් එහෙම ඒ පත්‍ය වලට ගිය අයත් සමහර එක්කෙනෙක් මේකේ ඉන්නවා.
ඒ කණ්ඩායම් වල මුල ගත්තොත් එහෙම මුල හරියද මම පුළුවන් තරම් ස්ලෝ තමයි කියන්න බලන්නේ. ඒක උත්සාහ කරලා පුළුවන් තරම් හිමින් කියන්න. නමුත් වේගය ක්‍රමයෙන් අපි හදාගෙන යන්න ඕන. මොකද අපි ඕනල් පන්තියක නෙමෙයි පුතේ දැන් ඉන්නේ. අපි ඉන්නේ අධ්‍යාපන පොදු සාතික පත්‍ර උසස් පෙළ පන්තිය. ඌපෙනේ ඉන්නේ සාපේ නෙවෙයි ඌපේ ඉන්නේ. එතකොට මේ උසස් පෙළ පන්තියේදී අපිට තියෙනවානේ තාම තරංකාරී විභාගයක්. ඒකට නෙමෙයි අපි ඔක්කොම ලෑස්ති වෙන්නේ. මෙන්න මේ තරංකාරී විභාගයේදී ඕගොල්ලන්ට තියෙනවා ප්‍රශ්න පත්‍ර දෙකක්. එකක් MCQ. right? Multiple choice questions MCQ. බහු වර්ණ ප්‍රශ්න පත්‍ර. ප්‍රශ්න 50ක් දෙනවා විනාඩි 60යි දෙන්නේ. ප්‍රශ්න 50ක් දෙනවා විනාඩි 60යි. පැහැදිලිද? දැන් ওই විනාඩි 60 ඇතුළතදී ඒ ප්‍රශ්න ටික තෝරලා උත්තර එක නම් ඉරි ගහන්න තියෙනවා. මොකක් හරි ගහලා ඉන්න පුළුවන්. මොකක් හරි ගහන්න තෝරගන්න බෑ. එහෙනම් ගණනය කරන්න වෙනවා, හදන්න වෙනවා, පිළිතුර දැනගෙන ඉන්න ඕන. ඒකත් හිතන තරම් ලේසි නෑ. අමාරුම එක තමයි MCQ. right? ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා එකක් අපිට එනවා. ඒකේ තියෙනවා පුතේ එකට පැය 3යි. අරගෙන විනාඩි 60 නෙවෙයි අරගෙන විනාඩි 120ක් දෙනවා නේ. ඔව්. පැය දෙකක් නේ. මේකට පැය 3යි දෙන්නේ. 60ේම 3යි 180යි. right? බය වෙන්නේ නැත්නම් මම පොඩ්ඩක් ප්‍රශ්න පත්‍රයක් පෙන්නන්න. බය වෙන්න එපා. කොයි කලියන්න ගියත් එහෙම තමයි. ප්‍රශ්න පත්‍රයක් පෙන්නන්න කියලා. දැන් මේ තියෙන්නේ මගේ අතේ තියෙන්නේ පහුගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ ලංකාවේ ප්‍රථම යාම අපේ පන්තියේ බී වෙච්ච අවුරුද්දේ පේපර් එක. මේ විදිහේ මේ තියෙන්නේ කොළ මේ වගේ කොළ 20ක් තියෙනවා පේපර් එකට. බය වෙන්න එපා ඒකයි. බය වෙන්න ඕනේ අපි මේව බය වෙන්න දෙයක් නෑ මේක අපි. දැන් මේ තියෙන පළවෙනි ටික ඔක්කොම මේ යන්නේ MCQ. මේ MCQ. මෙතෙන්ට වෙනකන් ගියේ MCQ. අපි ඒකට පැය දෙකක් ගියා. පැය දෙකක් කරනවා. මෙතනින් පස්සේ ප්‍රශ්න පත්‍රය බලන්න. මෙතන ඉඳලා ප්‍රශ්නේ. මේක මේ ටික. හරි. මේ කොටස මේක මේ විදිහට මෙතෙන්ට යනකම් මේ තියෙනවානේ මෙන්න මේ කොටස. මේකට තමයි කියන්නේ පුතේ ව්‍යුහගත රචනා ස්ට්‍රක්චර්ස්. ව්‍යුහගත රචනා කොටස. සාමාන්‍යයෙන් මේ කොටසට පැයක් තමයි අපි නිර්දේශ කරන්නේ. මේකට පැයකට වඩා ගත්තොත් අනිත් ප්‍රශ්න පත්‍රයට ලියන්න කාලෙ මදි. මේක ප්‍රශ්න 4ක් තියෙනවා. මේ තියෙනවා මෙතන. මේකට ප්‍රශ්න 4යි පුතේ මේ තියෙන්නේ. ප්‍රශ්න 4ට තියෙන කොටස. මේකේ ප්‍රශ්නවල ස්වභාවය ගත්තොත් සාමාන්‍යයෙන් අවමසේ මේ එකකට ප්‍රශ්න 10ක්වත් තියෙනවා. සමහර වෙලාවට සමහර කොටස් වලට ප්‍රශ්න ඒ 10 අණු කොටස් වලට හැදෙන ප්‍රශ්න 20 30 ආපු අවස්ථා තියෙනවා. එතකොට දැන් එක ප්‍රශ්නයකට දැන් මේකේ ගත්තොත් එහෙම හතරවෙනි ප්‍රශ්නේ මේක තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් මේ කොටස. දැන් මේ ටිකට මේ පැයකට නම් මේක කරන්නේ ප්‍රශ්න 4 නම් තියෙන්නේ. මේකට එකකට පැය කාලයි නේ. ඊළඟට මෙතන තියෙනවා පැය 2යි. හරි. මේකට පැය 2යි. මේ පැය දෙකට තියෙනවා පුතේ මෙතන ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. රචනාමය ප්‍රශ්න 6ක්. සිවිල් වලින් 2යි. යාන්ත්‍රික තාක්ෂණයෙන් 2යි. ඊළඟ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික වලින් 2යි. එතකොට එතෙන්ට පැය 2යි ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් 4යි ලියන්න. දෙකක් අතරින් පුළුවන්. එතකොට පැය භාගයක්
තියෙන එක ප්‍රශ්නයක්. එතකොට මේ තියෙන එක ප්‍රශ්නයක්. මේ තියෙන එක ප්‍රශ්නයක්. පැය භාගෙන් පිළිතුරු දෙන්න. මේ තියෙන එක ප්‍රශ්නයක්. මේ තියෙන ඔටෝමොබයිල් අපි කතා කරන එකේ ප්‍රශ්නේ. හරි? මේ විදිහට ප්‍රශ්න පත්‍රයේ සැකස්ම දැන් පැහැදිලිනේ. දැන් ඔය ටික ලියපු හැම අවුරුද්දකම ළමයින්ගේ තියෙන පළවෙනි මැසිවිල්ල තමයි පුතේ අනේ සර් කාලේ මදි වුණානේ සර් ලියා ගන්න බැරි වුණා සර් ප්‍රශ්නයක්ම ලියන්න බැරි වුණා. සර් ප්‍රශ්න 3යි සර් ලිව්වේ. රචනාවල ප්‍රශ්න 3යි. සමහර අය කියනවා රචනා ප්‍රශ්න 3යි සර් මේ ව්‍යුහගතත් 4 ලියා ගන්න බැල 3මාරයි. සමහර අය කියනවා සර් අනේ සර් රචනා ප්‍රශ්න 3මාරක් ලිව්වා ව්‍යුහගත වල ඩ්‍රොයින් එක ඇද ගන්න බැරි වුණා. දැන් මොකද්ද මේ කියන්නේ පුතේ? දැන් ඉස්සර ප්‍රශ්න පත්‍රයකුයි දැන් ප්‍රශ්න පත්‍රයකුයි ගත්තොත් එන්න ප්‍රශ්න ප්‍රමාණය වැඩි. ප්‍රශ්නවල ලොට් එක වේට් එක වැඩි. ඒක තරංකාරී බව වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් අහන කොටස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. විශේෂ සංකීර්ණ කරලා තියෙනවා. මීටත් වඩා සංකීර්ණ තව ඉස්සරහට. අර සයන්ස් වල මැත්ස් වල තියෙන භෞතික විද්‍යාව ෆිසික්ස් පේපර් එකේ හිටුවට එනවා තව ටික දවසක් ගියාම ඊටෙක් ප්‍රශ්න පත්‍රය. හරි. එතකොට පුතේ මගේ වගකීමක් තමයි ඕගොල්ලන්ව අර ස්පීඩ් එකට අර වේගෙට ක්‍රමයෙන් ගේන්න ඕන. අන්තිම පටන් ගත්ත දවසේ ඉඳලම කරන්න වෙනවා ඒක. වේගෙ හදන්නම වෙනවා. වේගෙ හදන්න නැත්නම් මොකද ওই ප්‍රශ්නේ අනිත් ප්‍රශ්න ICT වල SFT වල ප්‍රශ්නේ නෑ. ඊටෙක් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තාම තදින් තියෙන ප්‍රශ්නේ ඊටෙක් වල. අහලා බලන්න. ඩිස්ට්‍රික්ට් එක අතරපා පළවෙනිය දෙවෙනිය වෙච්ච හැම ඕන ළමෙක්ගෙන් අහන්න. අහුවොත් කියන්නේ අනේ සර් ඔක්කොම ලියාගන්න බැරුණා. හැබැයි යා රෑන්ක් එකක් දාලා තියෙනවා. රෑන්ක් එකක් දැම්මට යාට ඔක්කොම ලියාගන්න බැරි වෙලා. එහෙනම් අපිට තේරෙනවා නිසා පුතේ මට තේරෙනවා වේගය වැඩි කියලා. වේගය අඩු කරන්න එකට වඩා මම නැවත ඒ ටික අපහු කියවන්නම් දැනට. හරි එහෙම කියවලා හදාගමු. ස්පීඩ් එක ටික හදාගෙන එන්න. මේ ප්‍රශ්න පත්‍රය ගත්තාම ප්‍රශ්න පත්‍රයේ මැෂින් එකක් වගේ ලියන්න මට්ටමට එන්න වෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍රයට වෙලාව මදි. හරි මම කියන එකක් නේ මම ওই ප්‍රශ්න පත්‍රයේ ඕගොල්ලන්ට කියලා දෙනවා ඔයාලට උත්තර ලියන නමුත් සැබෑවට විභාගෙට ගිහිල්ලා ලියුවේ පුතේ අපේ ළමයි. ඕගොල්ලෝ. ඉතින් ඕගොල්ලෝ ওই විභාගෙට ලියන්නේ ගියාම ඕගොල්ලන්ට වෙන අත්දැකීම තමයි ඒ අයියලක් කියලා ඇවිල්ලා කියන්නේ. ඒකට අපිට කරන්න පුළුවන් හොඳම විසඳුම තමයි ඕගොල්ලන්ගේ වේගය හදන එක. ඒකෙන්ද ඕගොල්ලෝ මාත් එක්ක අමනාප වෙන්නෙත් නෑ මම දන්නවා. ඕගොල්ලෝ මේක තේරුම් ගත්තාම ඕගොල්ලෝ කියන අසයි කමක් නෑ මුකුත් කියන්නේ නෑ. දැන් 21 ළමයි වචනයක් කියන්නේ නෑ විභාගයට යන්න ඉන්න ළමයි ඔයගොල්ලෝ. 22 අය කියන්නේ නෑ. ඇයි දැන් ඒගොල්ලෝ පුරුදු වෙලා. 23 කණ්ඩායම් ටික තමයි දැන් තාම පුරුදු නැත්තේ. ඒ නිසා අපි ටිකක් හොඳට අහගෙන ඉන්න එකවර අහගෙන ඉඳලා ග්‍රහණය කරලා ලියාගෙන යන්න. හරි? මම මේ පළවෙනි මාසේ 2 3 යනකම් නැවත කියන එකම දේ කියමින් කරනවා. මගේ අරුණු කොටසක් තියෙනවා නම් රෙකෝඩින් ගන්න රෙකෝඩින් එකෙන් ලියා ගන්න පුළුවන්. YouTube දාන්නෙත් එකයි ඔයගොල්ලන්ට ඕනේ විදිහට බලාගෙන කරගෙන මේක කැමැති වූ නරමු වාර ගානක් අරගෙන නරබලා මේක අවශ්‍ය විදිහට ලියා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? එන්න නවත්තමු දැනට. මම අර දෙසරක් කියන්නම් කිව්වනේ. ඒ ටික අපව කියනවා. ලියා ගන්න. චූෂණ හා පිටාර වෑල්ව ලියපු ටිකමයි ආයෙ ලියන්න ඕනේ නැහැ ලියපු අය. මගේ අරුණ අය පමණක් ලියා ගන්න. චූෂණ හා පිටාර වෑල්ව මෙය තුල ක්‍රියා කරනු ලබන අතර දහන කුටීර චූෂණ හා පිටාර වායු මාර්ග කලින් ටිකම ආයි කියන්නේ
පුලිඟු පේනු කියන්නේ spark plug. sorry මේ සිලින්ඩර් බඳ කොටස කියන්න ඕනේ වැරදුනා මගේ තේ වැරදුනා පොඩක් අපව ඉන්න අපව මුල කොටසට යන වාතු කිරීමේදී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන්ද වාතු කිරීමේදී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන්ද දඟර කඳ ප්‍රවණය සඳහා මව් බෝරයන්ද කැමිදණ්ඩේ ක්‍රියාකාරීත්වය සඳහා කෑම් බෝරයන්ද ජල කුහර තෙල් මාර්ග එන සවි කිරීම සඳහා සිදුරුද අවශ්‍ය පරිදි වාතු කර ඇත. දැන් අලුතෙන් කියවෙන කෑල්ල සිලින්ඩර බඳ තනි සිලින්ඩර හා බහු සිලින්ඩර ලෙස පැවතිය හැකි අතර එන්ජිමේ බොහෝ බාහිර කොටස් එන්ජින් බඳට සවි කර ඇත. හරි. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ තෙල් දෙන. දැන් තෙල් දෙන කියලා අපි මෙතෙන්දි කියන්නේ මේ කොටස තමයි එන්ජින් එකේ පහළින්ම පිහිටලා තියෙන කොටස. එන්ජින් එකේ ස්නේහනය සඳහා එන්ජින් එක පුරා තෙල් ගමන් කරන තෙල් ගබඩා වෙලා තියෙන මෙන්න මේ තෙල් දෙන. පැහැදිලිද? මේ තෙල් දෙන තුන තමයි තෙල් ගබඩා වෙලා තියෙන්නේ. මෙතනින් තමයි සියලුම පද්ධතිය පුරා මුළු එන්ජින් එක පුරා එන්ජින් බඳ එන්ජින් හිස මේ සියලුම කොටස් කරා තෙල් යවන්නේ මෙතන. එතකොට මේකේ ආපහු මේ ටික වටේම ඔක්කොම ගිහිල්ලා මේවෙන් වැස්සිලා පල්ලෙහාට ඇවිල්ලා ඔක්කොම එකතු වෙන්නේ මේක තුල. right. එතකොට මේකේ තියෙන්නේ ඇත්තටම අපිරිසුදු තෙල්. පිරිසුදු ඒවා නෙමෙයි. ඒ මේ ඔක්කොම වටේ ගිහිල්ලා මේවා එන්ජින් ක්‍රියාත්මක වෙනකොට ඒවා යම් කොටස් ගෙවෙනවා. ඒ ද්‍රව්‍ය තෙල් වර්ග ඊළඟ ප්‍රතික්‍රියාවන් වල ලක් වීමෙන් ඒවා හැදෙන ඒවා මේ ඔක්කොම ටික තමයි මෙතනට එකතු වෙන්නේ. මෙතනින් වෙනම යාන්ත්‍රණයක් තියෙනවා මේක ඇතුලේ පුතේ
අපි ඒක වෙනම කතා කරනවා ස්නේහක පද්ධතිය කියලා කොටස. ඒකදී අපි කතා කරනවා මේ සම්පූර්ණ තෙල් ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහද එන්ජිම ඇතුලේ කියලා. පැහැදිලිද? එන්ජිමක් ඇතුලේ අභ්‍යන්තරේ මොන විදිහටද මේ ස්නේහක තෙල් ක්‍රියාත්මක වෙන්නේ? මොකක්ද ඒකට තියෙන යාන්ත්‍ර? මොනවද යොදලා තියෙන්නේ ඒකට? මේක පොම්පයක් පාවිච්චි කරලා. මොන වගේ පොම්පයක්ද? මේක කොහොමද ෆිල්ටර් වෙන්නේ? අපි දන්නවා ඔයිල් ෆිල්ටර්ස් කියලා එන්ජිමක් වාහන සේවා වාරවලදී සර්විස් කරනකොට ෆිල්ටර්ස් මාරු කරනවා. ඒ ෆිල්ටරයක් කොහොමද මාරු කරන්නේ? මොකක්ද ඒක වෙන්නේ? මේ ඔක්කොම අපි ඒකෙදි කතා කරනවා. රයිට්? දැන් අපි කතා කරන්නේ මෙන්න මේ එන්ජිමේ තියෙන කොටසක් විදියට මේක මොකක්ද කියන එක. දැන් මේකේ භෞතික ස්වභාවය ගත්තොත් මේගොල්ලන් පේන්නේ මේක. රයිට්? මේ වගේ නිකන් ඔරුවක් වගේ තියෙනවා ඔක. මේ තියෙන්නේ මේක සජීවී රූපයක්. තෙල් දෙනක් සවි වෙලා දෙන. ඒකෙත් අර ගෑස්කට් එකක් තියෙනවා වටේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන. මේ තියෙන්නේ මේ මම පෙන්නන්නේ මේ වටේ තියෙන ගෑස්කට් එක. එතකොට මේකේ තෙල් ටික මේ විදිහට තියෙනවා. මේක යටම මෙතන පල්ලෙහාම මේ වගේ වෙනම. එහෙම දාලා තියෙන්නේ ඇයි මේ තෙල් වල මේ යම් කොටස් එනවනේ. සමහරවිට ඔය එන්ජිම ක්‍රියාත්මකට ඔය එන කොටස් කැඩිච්ච ඒවා, එන ගැලවිච්ච ඒවා. ඊළඟට මේ දැති රෝධ ක්‍රියාත්මක දැති වල කොටසක් කැඩුනහම මේ වගේ දේවල් ගෙවෙන කොටස් ඔක්කොම ආවහම ඔය තෙල් ඔය සම්ප් එකේ අර යට පතුලෙම අඩියම කොටසේ තමයි ඔය ටික තැම්පත්. නැත්තම් මුළු එක පුරාම එහෙම යනවනේ. ඒක ඒ විදිහට බර දේවල් එකතු වෙලා තැම්පත් වෙන්න තමයි තියෙන්නේ. ඒක ඕනම සම්ප් එකක ඔය විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වාහන වල සම්ප් එකක් වෙන්න පුළුවන්. අපි ගෘහස්ත ජල සම්පාදනයේ කතා කරනවා අපි වෝටර් සම්ප් එක ගැන. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. මේ ඕනම එකකදී ඔය වගේ ව්‍යුයක් තියෙනවා. ඒත් මේකෙත් ඒ විදිහමයි. පැහැදිලි? එයා ගන්න මාතෘකාව තෙල් දෙන. තෙල් දෙන. ඔයිල් සම්ප්. තෙල් දෙනට අපි කියන්නේ ඔයිල් සම්ප්. මේක තමයි එන්ජින් එකේ පල්ලෙහැම තියෙන්නේ. ඔය සමහර විට අපි සාමාන්‍ය පාරේ යනකොට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අලුත් ඒවා ගොඩක් වෙලාවට යටින් මෙහෙම ගාඩ් එකක් ගහලා තියෙන තහඩුවකින්. හරි ප්ලාස්ටික් හරි ගාඩ් එකක් ගහලා තියෙන අලුත් වාහනවල. පරණ ඒවා එහෙම තිබුණේ නැහැ. ඒ සමහර තැන්වල ගුරු පාරවල ඉර මේ යනකොට පාර අක්‍රමවත්ව තියෙනකොට කාර් වගේ විශේෂයි. ලොරි බස් වගේ ඒවා වදින්නේ නැහැ. කාර් වගේ ඒවා ගත්තොත් යට වදිනවා පොළවේ. වදිනකොට ගොඩාක් වෙලාවට වදින්නේ මෙන්න සම්ප් එක. සම්ප් එකේ පල්ලෙහාට තියෙන නිර්ම වගේ කොටස තමයි ගොඩක් වෙලාවට වදින්නේ. ඉතින් ඒකින්ද මේක නිර්මාණය කරලා තියෙන්නේ තදම ලෝ වලින් නෙමෙයි. තදම ලෝ වලින් හදුවොත් මොකද වෙන්නේ? මේක පුපුරන්න පුළුවන්. එහෙම වුණොත් සම්ප් එකේ ඉතින් හැමදාම සම්ප් දාන්න වෙනවා යන විදිය අනුව. එහෙනම් මේක හදලා තියෙන ගොඩක් වෙලාවට වැදුනහම එබෙන්න පුළුවන් විදිය. අන්න එහෙම ලෝහයකින් හදලා තියෙනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. right. ලියා ගන්න එහෙමනම් යන්න එන්ජිම වටා සංසරණය වීමට තෙල් දෙන යට තෙල් යන්නේ එන්ජිම වටා සංසරණය වීමට එන්ජිම වටා සංසරණය වීමට අවශ්‍ය ස්නේහක තෙල් අඩංගු වන්නේ මෙහිය. එන්ජිම වටා සංසරණය වීමට අවශ්‍ය ස්නේහක තෙල් අඩංගු වන්නේ මෙහිය. තෙල් දෙනෙහි ඇති තෙල් තෙල් පොම්පේ වෙත ලබාගෙන
තෙල් දෙනේ යටි තෙල් පොම්පේ වෙත ලබාගෙන එය එන්ජිමේ යාන්ත්‍රික කොටස් කරා එන්ජිමේ යාන්ත්‍රික කොටස් කරා ගමන් කරවයි යාන්ත්‍රික කොටස් කරා ගමන් කරවයි යාන්ත්‍රික කොටස් කරා ගමන් කරවයි එන්ජිමේ පහළින්ම ඇති ව්‍යුහය එන්ජිමේ පහළින්ම ඇති ව්‍යුහය මේ නිසා එන්ජිමේ පහළින්ම ඇති ව්‍යුහය මේ නිසා පොළවේ වැදීමේදී ඇතිවන තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස පොළවේ වැදීමේදී ඇතිවන තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මෘදු ලෝහ වර්ගයකින් නිමවා ඇත. right නැවතත් ඔක්කොම මුල ටික කියන්න. එන්ජින් වටා සංසරණීමට අවශ්‍ය ස්නේහක තෙල් අඩංගු වන්නේ මෙහිය. right තෙල් දෙනේ යති තෙල් පොම්පේ වෙත ලබාගෙන ඒ එන්ජිමේ යාන්ත්‍රික කොටස් කරා ගමන් කරවයි. right ඊළඟට අපි කතා කරන්නේ දැන් අපි ප්‍රධාන වශයෙන් එන්ජිමේ කොටස් තුන කතා කරලා එන්ජිම අන්තර්ගත වෙන කොටස් තුන ඉස බඳ තෙල් දෙන. දැන් අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ කොටස් තුන ඇතුලේ තියෙන ප්‍රධාන කොටස්. තාම වැදගත් වෙන කොටස් සමපිළිවෙලට කතා කරමු. කොහොම දේවල් නේ අපිට අවශ්‍ය කරන ප්‍රධාන කොටස්. අනුමාත්‍රිකාව ලියන්න. ටියුට් එකෙත් මේක දීලා තියෙනවා පුතේ. එතන අනුමාත්‍රිකාව විදිහට ලියන්න. मोटर तेग इंजिमक अडांगू मोटर तेग इंजिमक अडांगू एक क्रियाकारीत्वයට मोटर तेग इंजिमक अडांगू एक क्रियाकारीत्वයට ඍජුවම දායක වන ප්‍රධාන කොටස්. දැන් මේකේ ටියුට් එකේ තියෙන පිළිවෙල ගත්ත පිස්ටන් වලලු තෙල් වලලු පිස්ටන් අත දඟර කඳ ජවනෝදය කැමිදණ්ඩ පිස්ටන් එනේ මේ පිළිවෙල. අපි මේ පිළිවෙලටම කතා කරමු. පළවෙනි එක තමයි පිස්ටනය. මාතෘකාව ලියන්න පිස්ටනය. पिस्टन එක තියෙන්නේ මේක ඇතුලේ. මෙතන තමයි මේ තියෙන්නේ සිලින්ඩර් බෝර. හරි මෙතන තමයි
මේ දඟර කඳ තියෙන මේ වගේ මෙතන තමයි පිස්ටන් එක තියෙන්නේ. ඒත් බලමු පිස්ටන් එකක්. right පේනවනේ දැන් මොකටම මම ඔකට අමතරව සජීවී පිස්ටන් එකකුත් මම පෙන්නනවාද දැන් මේ පිස්ටන් එකේ ඇත්තටම ඔක්කොම පිස්ටන් එක නෙමෙයි පිස්ටන් දැන් ඔය පිස්ටන් එකයි පිස්ටන් එකේ අතයි මේ කොටස පිස්ටන් අත මේ තියෙන බෙයාරින් කොටස් ඒ නිසා පිස්ටන් එක කියන්නේ මේ තියෙන පිස්ටන් එක ඇතුළ මේ තියෙන්නේ පිස්ටන් එක කැපුමක් හරස් කැපුමක් විදිහට කපලා මේ තියෙන පිස්ටන් එක ඇතුලේ තියෙන පිස්ටන් ඇනේ ඉංග්‍රීසියෙන් කියන පිස්ටන් පින් කියලා. එහෙම නැත්නම් ගජන් පින් කියලාත් කියනවා. ඒ පිස්ටන් වලලුවේ. මේ තියෙන පිස්ටන් එක. බලන්න. ඔය තියෙන පිස්ටන් එක. පිස්ටන් එක කියලා කියන්නේ උඩ තියෙන සිලින්ඩරාකාර කොටස. සිලින්ඩරාකාර කොටස පල්ලෙයන් තියෙන්නේ සබඳුන් දණ්ඩ කනෙක්ටිං රෝඩ් එහෙම නැත්නම් අපි ඒකට කියනවා පිස්ටන් අත කියලා. සබඳුන් දණ්ඩ. ඒ කියන්නේ පිස්ටන් එකයි පහලින් තියෙන දඟර කඳයි සම්බන්ධ කරලා තියෙන්නේ මේකේ. හරි. දැන් උඩ තියෙන කොටස තමයි පිස්ටන් එක. මේ පිස්ටන් එක තමයි සිලින්ඩර් පෝරය ඇතුලේ මෙහෙම ඉහළ පහළ යන්නේ. ඉන්න මම එකක් ගෙනල්ලා පෙන්නන්න. right මේ තියෙන්නේ පිස්ටන් එක. ඊට මම පෙන්නන්න. මේක ටිකක් ලං කරා නම් හොඳයි වගේ නේ. මේ තියෙන්නේ පිස්ටන් එක. බලන්න. හරි. zoom කරලා පොඩ්ඩක් බලමු.
දැන් මේ තියෙන්නේ පිස්ටන් එක. මේකේ පිස්ටන් හිස මේ ටිකට කියන්නේ. මේකට කියන්නේ පිස්ටන් හිස. පිස්ටන් හිසේ තියෙන විවිධ විදිහේ රටා හදලා ඒවා හදලා තියෙන මේකේ weight එක අනුව. ඒ වගේම මේ තියෙන්නේ පිස්ටන් ඇණය දාන කොටස. ඔයාලට පේන ඇති සිදුරක් මේ පැත්තේ මේ පිස්ටන් සිදුර. මේ තියෙන පිස්ටන් වලලු. මේ තියෙන පිස්ටන් වලලු. උඩ තියෙන වලලු දෙකක්. මේ දෙක සම්පීඩන වලලු. පහළින් තියෙන්නේ තෙල් පාලන වලලු. වලලු තුනක් තියෙනවා මේකේ. හැම එකේම තුනක් නෙමෙයි සමහර ඒවා තුනක් තියෙනවා සමහර ඒවා දෙකක්. එතකොට මේ ටිකට කියන්නේ පිස්ටන් එකේ පිස්ටන් බඳ ස්කර්ට් එක කියලා කියන්නේ. එතකොට මේවා විවිධ රටා හදලා මෙහෙම තියෙනවා. මේ ඇතුළ බලන්න. ඇතුළ පෙන්නලා තියෙන මේ විදිහට. හරි. ඔන්න පිස්ටන් එකක්. හරි. පිස්ටන් එකක එන්න. හරි. ඒ වගේම මම පිස්ටන් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. පිස්ටන් එකක් මේ තියෙන පිස්ටන් එකක් තව පිස්ටන් එකක් ඒක ටිකක් ඊට වඩා ලොකුයි මේ ලොකු පිස්ටන් එකක් මේකෙත් ඒ වගේ වලලු මේකන වලලු කැඩිලා රෙමේ මේකෙත් වලලු 3ක් 4ක් තියෙනවා මේක වන්තරේ වලලු මේකේ ඔයගොල්ලන්ට පේන ඇති පිස්ටන් ඇනේ දාලා මේ පිස්ටන් එක හයි කරලා තින්නේ කනෙක්ට් ඒක ඒ වගේ මේ තියෙන කනෙක්ටිව් රොඩ් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. මෙතන තියෙන විශේෂ ඇණයක් මේ බලාගන්න. මේකට අපි කියන මුදු අගුල කියලා මේ. ලොක් එකක් දාලා තියෙන මෙතන ඇණ දාලා තද කරලා නෙමෙයි තියෙන ලොක් එකක් විදිහට. මේක පිස්ටන් එක මෙහෙම චලනය වෙනකොට ඉහළ පහළ යනකොට මෙහෙම මේක හැරෙන්න පුළුවන් විදිහට මේ තියෙන. මේක කරකැවෙන්න පුළුවන් විදිහට තියෙනවා. මේක හයි වෙන විදිය ගැන අපි පැහැදිලි කරන ඉස්සරහදී හරි හයි වෙන විදිය මෙතන මේ තියෙන්නේ හරි පැහැදිලිද फोकस करගන්න වෙන නැත්තම් පේන්නේ හරි රයිට් ලියා ගන්න පිස්ටන් එක දැන් අපි ඇත්තටම මේ ෆිසිකල් පන්ති දෙනවා ගොඩක් කොටස් අපිට ඔයගොල්ලන්ට හරියටම පන්තියේ බලලා එහෙම ඉගෙන ගන්න පුළුවන් අපි පළමුවෙනි පන්ති විවෘත වුණොත් අපිට ඒ පාස්කම් ටික ගන්න පුළුවන් හරි එයාලා පිස්ටන් එක යන පිස්ටන් අත මගින් නැත්නම් පිස්ටනය සබඳුන් දණ්ඩ මගින් මේ දෙක කොහොම ලිව්වත් කමන්නේ පිස්ටන් අත මගින් නැත්නම් පිස්ටන් සබඳුන් දණ්ඩ මගින් දඟර කඳට පිස්ටන් අත මගින් දඟර කඳට සම්බන්ධව
පවතින අතර සම්බන්ධව පවතින අතර දහනේදී එන්ජිම තුල නිපදවන දහනේදී එන්ජිම තුල නිපදවන ශක්තිය පිස්ටන් හිස මතට ලබාගෙන පිස්ටන් අතහරහා පිස්ටන් හිස මතට ලබාගෙන පිස්ටන් අතහරහා දඟර කඳට ලබා දීම සිදුවේ पिस्टन एल्युमिनियम मिश्र लोहेन निष्पादनය කරනු ලබන අතර पिस्टन एल्युमिनियम मिश्र लोहेन निष्पादनය කරනු ලබන අතර ප්‍රසාරණ වාසිය සැලකිල්ලටගෙන ආනත හැඩයකට ආනත අපි ඒකට කියනවා ටේපර් කියලා. ටේපර් ආනත හැඩයකට නිර්මාණය කරයි. ආනත හැඩයකට නිර්මාණය කරයි. पिस्टन एल्युमिनियम मिश्र लोहेन අපව කියනවා පිස්ටන් ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදනය කරනු ලබන අතර ප්‍රසාරණ වාසිය සැලකිල්ලටගෙන ආනත හැඩයකට නිර්මාණය කරයි. पिस्टनය पूर्ण वृत्ताकार නොවන අතර සිලින්ඩරය पूर्ण වෘත්තාකාර නොවන අතර එය තරමක ඕවල් හැඩයක් ගනී. ඕවල් ඒ කියන්නේ දැන් සිලින්ඩරේ අපි ගත්තන පිස්ටන් එකේ මේ රවුම මෙහෙම මේක හරියටම රවුම් නැහැ. රවුම් වගේ පෙවුනට රවුම් නැහැ. අපි විස්කම්බයෙන් මැන්නොත් එක පැත්තක විස්කම්බේ පොඩක් අනිත් පැත්තට සාපේක්ෂව අඩුයි. වෙනසක් තියෙනවා. ඒකට හේතුව තමයි මේක චලනය වීමේදී අර ප්‍රසාරණයන්ට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ.
लिया गया पिस्टन बांधे संपीडन वललु सह पिस्टन बांधे संपीडन वललु सह අපි දැක්කනේ වලලු වර්ග කීපයක් තියෙනවා පිස්ටන් බදේ संपीडन වලලු සහ තෙල් පාලන වලලු සඳහා पिस्टन බදේ संपीडन වලලු සහ තෙල් පාලන වලලු සඳහා ඇලි සකස් කර ඇත ඇලි සකස් කර ඇත तो මේ ඇලි කියන්නේ වටේ කාණු වගේ වගේ ඒකේ දාලා දෙන පිස්ටන් වලලු ඒක ඇලි කියලා කියනවා පිස්ටනය සබැඳුම් දණ්ඩට සම්බන්ධ කිරීම සඳහා පිස්ටනය සබැඳුම් දණ්ඩට සම්බන්ධ කිරීම සඳහා पिस्टन बंदहरहा गिय सिदुरක් තුල पिस्टन बंदहरहा गिय सिदुरක් තුල पिस्टन ඇණය ඔබට කියන පිස්ටන් පින් කියලා. पिस्टन पिन पिस्टन ඇණය නම් ලෝහ විල්ලක් ඇත ප්‍රසාරණ වාසිය සැලකිල්ලටගෙන पिस्टन බඳේ विविध निर्माण සිදු කර ඇති අතර पिस्टन හිසද විවිධ හැඩවලට නිර්මාණය කරයි. पिस्टन හිසද විවිධ හැඩවලට නිර්මාණය කරයි. ඊළඟ මාතෘකාව पिस्टन වලලු.
පිස්ටන් වලලුත් කොටස් දෙකයි මම දැන් කිව්වා වගේ පිස්ටන් වලලු තියෙනවා කොටස් දෙකයි ඒ කියන්නේ පොදුවේ අපි පිස්ටන් වලලු කියලා කිව්වට එකක් සම්පීඩන වලලු අනිත් එක තෙල් පාලන වලලු මේවට අපි කියනවා කම්ප්‍රෙෂන් රින්ග්ස් කියලා මේවට කියනවා ඔයිල් රින්ග්ස් කියලා oil rings compression rings oil rings මොකක්ද මේ දෙකේ වෙනස දැන් පිස්ටන් එක ගත්තොත් නම් පිස්ටන් එකේ ඉහළින් පිහිටන්නේ සම්පීඩන වල අපි මේව ගත්තොත් එහෙම මේ තියෙන උඩින්ම තියෙන්නේ compression rings සම්පීඩන වල ඊට පහළින් තියෙන්නේ තෙල් පාලන වල මේ දෙක වෙන වෙනම බැලුවහම දකින්න ලැබෙන වෙනස්කම් තියෙනවා දැන් compression rings බැලුවොත් ඒක ඝන වලල්ලක් විදිහට තියෙනවා මේ oil rings බැලුවොත් එම oil rings වල ring එක ඇතුළේ තියෙනවා නිකන් කාණුවක් වගේ ඒ වගේම තනි එකක් නෙමේ තෙල් වලවල තියෙන වලලු දෙක තුනක් එකට තියෙනවා ඒ වගේ මෙන්න මේ තියෙන්නේ මේ තියෙන්නේ එකයි කොටසක් ඒ වලල්ලක පේනවා ඇති හරි මේ තියෙන්නේ ඒ තෙල් පාලන වලල්ලක ඇතුලේ තියෙන තව කොටසක් තව වලල්ල ඒ වලල්ල තනි එකක් නෙමේ වලලු කිහිපයක් එකට එකතු වෙලා හැදිලා තියෙනවා ඇති වලල්ල දැන් මේ වගේ වලලු කීපයක් තමයි තෙල් පාලන වලල්ල තියෙනවා ඇලියක් තියෙනවා රින්ග්ස් ඕවා තියෙනවා ඔක්කොම තියාලා සම්බන්ධ කරලා තියෙන තෙල් මේක ඇතුලේ රඳවා ගන්න. එහෙමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට සම්පීඩන වලල්ලේ මොකක්ද කරන්නේ? තෙල් පාලන වලල්ලේ අපි දන්නවා තෙල් මොකක්ද තෙල් කතන්දරයක් තමයි වෙන්නේ. තාම මම හරියට පැහැදිලි කරේ නෑ මොකක්ද වෙන්නේ. කලින් වලලු සම්පීඩන වලල්ල වලින් දැන් මෙන්න පුතේ මේ තියෙන සිලින්ඩර් බෝර් එක හරස් කරනවා. මෙන්න මොකද්ද මේ පිස්ටන් එක. මේ තියෙන්නේ compression rings. දැන් මේ තියෙන්නේ valve. දැන් මෙතන ඇති වෙනවා මොකද්ද? මෙතන ඇති වෙන ලොකු සම්පීඩනයක්. compress කරනකොට මෙහෙම මේක ඇතුලේ මේ valve දෙක වැහුණාම මේක ඇතුලේ පෙට්‍රල් මිශ්‍ර වාතය එහෙම නැත්නම් වාතය පිස්ටන් එක ඉහළට යනකොට තද වෙනවා මෙහෙම. තද වෙනවා මේක ඇතුලේ වාතය හිර වෙලා මිරිකෙනවා මෙහෙම. සම්පීඩනය කම්ප්‍රෙස් වෙනවා. එහෙම කම්ප්‍රෙස් වෙනකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන වායු මෙහෙන් යන්නත් බෑ, මෙහෙන් යන්නත් බෑ. දැන් මෙතන මේකෙන් යන්නත් බෑ යන්න පුළුවන් එකම දේ මෙතන. මේ දෙකෙන් යන්න උත්සාහ කරනවා වටේ. මේ පිස්ටන් එකේ සිලින්ඩර් බෝරේ ඇතුලේ තියෙන වටේ තියෙන ગેප් එකේ හිඩැසෙන් යන්න බලනවා. ඒ යන්න බැරි වෙන්න තමයි මේ වලල්ල යොදලා තියෙන්නේ. සම්පීඩන වලලු කියන්නේ ඒකයි. මේ සම්පීඩනය වෙනකොට මේ වායුව සහ මේ මිශ්‍රණය මෙතෙන් යන එක නවත්තනවා මේ සම්පීඩන වලලු. මේ වලලු සිලින්ඩර බිත්තිය ඇතුලේ උලාගෙන යන්නේ ඉහළ පහළ. කොහොමදත් එළියට යන්න බෑ. එහෙම මේක නිර්මාණය කළා. තනි වලල්ලක් දාන්නේ වලලු දෙකක් අනිවාර්යෙන් තියෙනවා. ඒකට හේතුව මේ වලලු වල පුතේ මේ සම්පූර්ණ වලල්ල නෙමෙයි තියෙන වලල්ල අර කලින් දැක්කා වගේ මෙහෙම වෙන්ව තියෙන. ඒතකොට මේ දෙක එකට එකතු වෙන්න ඕන එක දැන්. එතනින් ලීක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් වලල්ල දානකොට වලලු දෙකේ ගත්තොත් එහෙම බලන්න මේ වලලු දෙකේ උඩ වලල්ලේ මේ වගේ ජොයින්ට් එක
උඩ වලල්ලේ මෙතන තියෙන ජොයින්ට් එක මේ තියෙන ජොයින්ට් එක මේක ඊළඟ වලල්ලට ගත්තොත් පල්ලෙහා වලල්ලේ ඉතින් එන්නේ මේ විදිහේ ජොයින්ට් එකක් නෙමෙයි බලන්න මෙතෙන් එනකොට මේකේ ජොයින්ට් එක මේකට එන්නේ ජොයින්ට් එක නෙමෙයි එහෙමයි දාන්නේ මේ. ඒතකොට මේකෙන් යම් විදිහකින් ලීක් වුණොත් මේකෙන් ලීක් නොවන විදිහට එහෙමයි හදලා තියෙන්නේ. right නිසා වලලු දෙකක් පාවිච්චි. එහෙනම් සම්පීඩන වලලු වල කාර්යභාරය වෙන්නේ මේ දහන කුටීරය තුල තියෙන වායුව කම්ප්‍රෙෂන් එක පහළට ලීක් නොකර තබා ගැනීම. ඒ වගේම තමයි පහළ ඒවා ඉහළට යන එකත් නවතින. මෙන්න මේ කාරණාව ඔකින් වෙනවා. තෙල් පාලන වලින් මොකක්ද? දැන් මේක ඇතුලේ මෙහෙම එහෙට පහළ ක්‍රියාත්මක වෙනකොට මේක හොඳට තෙල් වලින් නැහැරිලා තියෙනවා මේ බිත්ති. නැත්තම් මේක ස්මූත්ලි යන්නේ නැහැ. නැත්තම් මේක මොකද වෙන්නේ? මේක ඇතුලේ මේ ඉහළ පහළ යනකොට මේක මේ ඝර්ෂණය නිසා රත් වෙලා ප්‍රසාරණය වෙනවා මේ වෙන්නේ. ඒක එකක්. දෙවෙනි එක තමයි බෝර එක කැපෙන්න පුළුවන්. සිලින්ඩර් බෝර එක හීනෙන්න පුළුවන්. කැපෙන්න පුළුවන්. මේ ඔක්කොම නවත්තන්න මේ වලල්ලේ. මේ වලල්ලෙන් පුළුවන් තෙල් ටික පහළ යා තියෙන තෙල් ටික මේ වදින තෙල් ටික ඔක්කොම දාගෙන ඉහළට ගෙනියන්න. ඒ වගේම ඉහළින් එනකොට අර වැඩිපුර තෙල් ටික කොහොම පල්ලයට රූටකට දහන කුටීරේ තුරට තෙල් පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේක තමයි මේ වලලු දෙකේ කරන්නේ. පැහැදිලිද? සම්පීඩන වලලු සහ තෙල් පාලන වලලු. ලියා ගන්න පිස්ටන් වලලු මාතෘකාව piston rings piston වලලු නැත්නම් piston rings ඒකේ අනුමාතෘකාව සම්පීඩන වලලු සම්පීඩන වලලු සම්පීඩන වලලු යන්නේ සම්පීඩන වලලු ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩන වීමේදීද සම්පීඩන වලලු ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය වීමේදීද ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය වීමේදීද දැවීමේදීද ඇතිවන අධික පීඩනය යටතේ ඇතිවන අධික පීඩනය යටතේ වායු කාන්දු වීම වළක්වමින් වායු කාන්දු වීම වළක්වමින් මුද්‍රාවක් ලෙස ක්‍රියා කරයි. වායු කාන්දු වීම වළක්වමින් මුද්‍රාවක් ලෙස ක්‍රියා කරයි. වෙනම ලියන්න චීනච්චටි ලෝහයෙන් සම්පීඩන වලලු සාදයි. චීනච්චටි ලෝහයෙන් සම්පීඩන වලලු සාදයි. පැරණි වාහනවල බොහෝ විට සම්පීඩන වලලු තුනක් දක්නට ලැබුණද
නවීන පෙට්‍රල් වාහනවල ඇත්තේ දෙකක් පමණි. නවීන පෙට්‍රල් වාහනවල බොහෝ විට ඇත්තේ දෙකක් පමණි. right. හොඳයි එහෙමනම් අදට નિયમિત කොටස අපි අවසන්. නැවතත් අපි ඔයගොල්ලොත් එක්ක මුණ ගැහෙන්නේ ලබන ඉරිදා රාත්‍රී 7ට. right. එහෙමනම් ලබන ඉරිදා නැවතත් ඔටෝමොබයිල් පාඩම හා සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ අපි සියලු දෙනා අදට සමුගන්නවා. පුතේ සියලු දෙනාටම සුබ දවසක් සුබ සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයුබෝවන්.